सदा पूजनीय वंदनीय महासंघरत्न अवसराई पिंवत सिलमैनिवरु वरक प्रमुख श्रद्धा संपन्न कारुणिक पिंवत मैं पिंवत හැමදෙනාටම අද දවසේදී ජීවිතයේ පුරා වටිනාකමක් ලැබෙන ජීවිතේ ප්‍රාණුතම විචිතා සන්තෝෂ වෙන්න පුළුවන් සදා ස්මරණීය කුසල ක්‍රියාවක් පුණ්‍ය ක්‍රියාවක් තමයි අද දවසේදී මේ සිද්ධ කරන්නේ විශේෂයෙන්ම මේ පින්වත් පිළිස ගැන වචනයක් මතක් කළොත් මේ හැමදෙනාම මනුෂ්‍යයන් වල ඉපදුණු මිනිසුන් අතර අතිශයම වාසනාවන්ත පිරිසක් කියන එක මතක් කරනවා. කුමක් නිසාද? බොහෝ දෙනෙක් ශාසන ඥාතිත්වයේ ඇති පින්බර පින්වන්ත පිරිසක්. ඒකට හේතුව තමයි මේ හැම කෙනෙක්ගේම පුතෙක් හෝ මොනතුරෙක් හෝ සහෝදරයෙක් හෝ ඥාතිවරයෙක් මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා ඉන්නවා. පින්වත්නි, එදා ධර්මාශෝක රජු දඹදිවතරේදී විහෙර විහාර 84000ක් හදලා 84000ක් විහෙර විහාරවලට දැන් දම්පැන් පූජා කරමින් මහත්තු පරිත්‍යාගයක් සම්බුද්ධ ශාසනයට කළා. මෙහෙම කළා එක්තරා දවසක් මොග්ගලී පුත්ත මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි මේ තරම් විහෙර විහාර හදලා තියෙනවා දම්පැන් පූජා කරලා තියෙනවා මහා සංඝ රත්නය බලා ගන්නවා මම මේ ශාසනයට බොහොම හිතේ ශ්‍රීලංකම ඥාතිවරයෙක් නේද කියලා. ඒ වෙලාවේදී මොග්ගලී පුත්ත තෙරුන් වහන්සේ කියනවා නැහැ මහරජා ඔබ ඉතාමත් හොඳ ප්‍රණීත දායක මහත්තයෙක් විතරයි. හැබැයි ඔබ තාම ශාසනයේ ඥාතිත්වය ලබාගෙන නැහැ. මේ බුද්ධ ශාසනයේ ඥාතිත්වය ලැබෙන්නේ කොහොමද? තමන්ගේම දරුවෙක් හෝ සහෝදරයෙක් හෝ කෙනෙක් බුද්ධ ශාසනයේ පැවිදි කළොත් අන්න යාට ශාසන ඥාතිත්වය ලැබෙනවා කියලා මතක් කළා. ස්වාමීනි මෙච්චර කළ මට ඒ ටිකක් කරන්න බැරි කමක් නැහැ කියලා තමන්ගේ එකම දුවයි පුතයි දෙන්නම බුද්ධ ශාසනයට පිටකලා. ඒ තමයි මහේතු මහරහතන් වහන්සේ සංඝමිත්තා තෙරණිය. ඒ දෙන්නම තමයි ලංකාවට බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය අරගෙන ආවේ මහේතු මහරහතන් වහන්සේ. ඒ වගේම ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කළේ සංඝමිත්තා තෙරණිය. ඒ ශාසන ඥාතිත්වය ලබා ගන්නට ශාසනයට කළ කැපකිරීම. ඉතින් මේ අවස්ථාවේදී මතක් කරනවා මේ පින්වතුනුත් එදා ඒ ධර්මාශෝක රජු කළා වගේම ශාසන ඥාතිත්වය ලබාගත් පින්බර ඇත්තෝ කියන එක මුලින්ම මතක් කරනවා. පින්වතුනි මේ ශාසන ඥාතිත්වය ලබා ගන්නට සාමාන්‍ය හැමෝටම පුළුවන් කමක් නැහැ. ඒකට සසර පුරුදු කළ පාරමී චිත්තයක් තියෙන්නට ඕනේ. පාරමී පිරුසිතක් තියෙන්නට ඕනේ. පින්වත්නි ඔබ මොහොතකට කල්පනා කළොත් ඔබේ මේ පරිත්‍යාගය ඔබේ මේ කුසල ක්‍රියාව මොනතරම් සත්පුරුෂ උත්තම දෙයක්ද කියන එක පින්වත්නි ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම සසර ඉඳලා පාරමී ධර්ම පුරන්නේ මේ අහිංසක දුක් විඳින ලෝකයන් සසර දුකින් ඈතර කරවන්නට ඕනේ කියන කරුණාබර අදහසින්මයි
එහෙම බෝධිපාරමී ධර්ම පුරල ලෝතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා මේ අහිංසක ලෝකයට සසර දුක්ඛින් නිවන සත්‍යමය දේශනා කරනවා. දේශනා කළා ඒ සත්‍යමය නැමැති කලනකට මේ ලෝකී තවලා පිරුණා. එදා ඉඳලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට කරන බුද්ධ කෘත්‍යය මේ අහිංසක ලෝකයේ සතර දුකින් ඈතර වන සත්‍යධර්මය ලෝකයේ තුල අරගෙන යන්නේ මේ කලන වැට ලෝකේ පවත්වන මහා සංඝරත්නය. එතකොට මේ මහා සංඝරත්නය ලෝකේ වැඩ සිටින තාක් මේ අහිංසක ලෝකයට සසර දුක්ඛින් නිවන සත්‍යධර්මයේ ලෝකේ පවතිනවා. අපේ පින්වත් මේ හැම දිනාටම සතුටු වෙන්න පුළුවන්. ඒ ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පිහිටුවා වදාළ කලන වැටට අපිට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා නේද කියලා සතුටු වෙන්න පුළුවන්. ලෝතර බුදුරජාණන් වහන්සේ නමකගේ සම්බුද්ධ ශාසනය මොහොතක් හෝ ලෝකේ පවත්වන්නට අනේ මට උදව් වෙන්න පුළුවන් වුණා, මට උපකාර කරන්න පුළුවන් වුණා කියලා ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕනේ. මොකද අතීතයේදී මේ වගේම ශ්‍රද්ධාවෙන් ශාසනය ගැන හැඟීමෙන් සම්බුද්ධ ශාසනයට ආදරෙන් දෙමව්පියෝ මේ ශාසනයට කුලදරුවෝ දුන්නේ නැතිනම් මේ ශාසනය පවතින්නේ නැහැ. ඒ වගේමයි අද පින්වත් ඔබගේ කර්මතින් තමයි මේ බුද්ධ ශාසනයේ ඉදිරි පරම්පරාවට අපිට බාර දෙන්න පුළුවන්කම තියෙන කියන කාරණාවත් මතක් කරගන්න. ඉතින් ඔබ අද දවසේදී කළ මේ කැපකිරීම මෙන්න මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ලෝකයේ වෙන්නනවා පුත්තා වස්තු මනුස්සානා. මනුස්සයන්ට වස්තුව කියන්නේ දරුවෝ කියනවා. සාමාන්‍ය භවභෝග සම්පත් එහෙම නැත්නම් අනිත් වස්තු දන් දීම ඒකනම් අපහසු අමාරු දෙයක් නෙමෙයි කියනවා. නමුත් මේ පින්වතුන්ගේ ජීවිතයේ වියදම් කළා ලේන් කඳුලෙන් හද ඒ දරුවෝ දන් දෙනවා කියන එක හරියට වෙස්සන්තර රජුගේ දරුවෝ දන් දුන්නා සමානයි. හැබැයි එදා ඒ දන් දුන්නට වඩා වෙස්සන්තර රජුගේ බුදු බව ප්‍රකාශන දරුවෝ දන් දුන්නට වඩා ආනිසංසයි අද ඔබ මේ සම්බුද්ධ ශාසනයට තමන්ගේ දරුවෝ පූජා කරේ. කුමක් නිසාද එදා ඒ වෙනකොට සසර දුක්ඛේ නිවන සත්‍යධර්මයක් තිබුණේ නැහැ. ඒ දන් දීම තුළින් ලෝකයේ තුල පවත්තන්න. නමුත් අද ඔබගේ මේ පරිත්‍යාගය තුළින් කැපසිටීම තුළින් ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකේ ජීවමාන වෙනවා. අහිංසක බොහෝ සත්‍යයන් සතර දුකින් ඈතර වෙනවා. ඉතින් පින්වත් අම්මේ තාත්තේ මේ ශාසනය ඇසුරු කරගෙන යම් කෙනෙක් සුගතියකට යයි නම් යම් කෙනෙක් පාරමී චිත්තේ පුරාගෙන ඉන්න යම් කෙනෙක් මගපල නොවන එක දවසේ ලබා ගන්න නම් ඒ හැමෝටම අද දවසේ ඔබේ කැපකිරීම ඔබේ යොමු කිරීම උදව් වෙලා තියෙනවා කියන කාරණාව මතක් කරනවා. මම ලස්සන කතාවක් කියනවා. මේ කතාව හැබැයි ටිකක් ගොඩක් ටික උනාට හරි හොඳයි. හරි ලස්සන කතාවක්. මේ කතාව හොඳට අහගන්න ඕනේ නැත්නම් තේරෙන්නේ නැහැ. අහගත්තාම හරි ලස්සන කතාවක්. පෙර අබුද්ධෝත්පාද කාලෙක බරණස් රජු රාජ්‍ය කරන කාලේ ඒ බරණස් නුවර හිටිය බොහෝම ධන දානයෙන් ආඩ්‍ය වෙච්ච සිටාට බරණස් සිටාන කියලා කියනවා.
මේ බරණ සිතානන්ට හිටියා එකම එක පුතේ. ඒ පුතාගේ නම ගන්ධක කුමාරයා. ඉතින් මේ ගන්ධක කුමාරයා අවුරුදු 17ක් වගේ වෙන කාලෙදී හදිස්සියෙම බරණ සිතානෝ කලුරිය කළා. කලුරිය කළාම ඒ බරණ සිතානන්ගේ පුත්‍රයාව රජමාලිගාවට ගෙන්නලා මේ ගන්ධක කුමාරයා ඉතින් තාත්තා නැති චිතුකට අඬනවා වැළපෙනවා ශෝක කරනකොට බරණ සජ්ජුරෝ අඬන එක අස්වසලා ගන්නටපා මේක තමයි ස්වභාව ලෝකී කියලා. නමුත් පියාසතු යම් මහේශ්වර බවක් තියෙන ඒ සියල්ලම ඔබට ලබා දෙනවා කියලා මතක් කළා. ඊට පස්සේ ටික දවසකින් ඒ පියාගේ කටයුතු අවසන් කළාම මේ ගන්ධක කුමාරයාට රජමාලිගාවට එන්න කියලා පන්තියක් යවුවා. ඊට පස්සේ රජමාලිගාවට ගියාම බරණ සිතාන රජු මොකද කරන්නේ? පියාසතු සිටුතනතුර බාර දුන්නා මේ ගන්ධක කුමාරයාට. ඊට පස්සේ දැන් ගන්ධක සිතානෝ ගන්ධක තමයි බරණ පුරවරේ ඉන්න අග්‍රම සිතානෝ එක්කසු විකල්ල ධර්මයක් තියෙනවා. ආවට පස්සේ සිටුමැදුරට ඒ සිටුමැදුර බාරව ඉන්න අය කැමියා ඇවිල්ලා එක එක ගබඩාවන් ඇරලා මේ තමයි ස්වාමීනි ඔබට මව්පසින් උරුම වෙච්ච රත්තරන් මේ විදි මේ මැණික් කියලා මෙහෙම මහ විශාල ධනස්කන්ධයක් අත්මුතු පරම්පරාව දක්වා මව්පසින් උරුම වෙච්ච දේවල් පෙන්වනවා. ඊට පස්සේ අනිත් පැත්තට ගිහිල්ලා මේ තමයි පියාගේ ධනෙ මේ තමයි පියාගේ ධනෙ කියලා අත්මුතු පරම්පරාව දක්වා මහ විශාල ධනස්කන්ධයක් බාර දුන්නා පවර්ලා දුන්නා. ඒ වෙලාවේදී මෙයා කල්පනා කරනවා මේ තරම් අති විශාල ධනස්කන්ධයක් තියෙනවා. හැබැයි ඒව රැස් කරපු කවුරුවත් දෙන්නේ නැහැ. ඔක්කොම දාලා ඔක්කොම මියපදිනවා. මේක ගෙනියන්න කිසිම කෙනෙක් සමත් උනේ නැහැ. මම නම් එහෙම මෝඩ වැඩ කරන්නේ නැහැ. මම කොහොම හරි මේ වස්තුව සම්පූර්ණ ගෙනියන්න ඕනේ කියලා කල්පනා කළා. මේ වස්තුව ගෙනියනවා හා සමානයි මොකද කළොත් නමුත් මෙයා හිතුවා මුතට මේ වස්තුව වියදම් කළා කාලා බීලා ජීවත් වුණොත් වස්තුව ගෙනිච්ච හා සමානයි කියලා මෙයා තීරණය කළා මුතට මේ වස්තුව පරිභෝජනය කරන්න. මසුරන් ලක්ෂයක් දීලා නාන තොටුපළක් හැදුවා. මසුරන් ලක්ෂයක් දීලා ඒකෙන් ඉඳගෙන නාන්න ආසනයකුත් හැදුවා. මසුරන් ලක්ෂයක් දීලා ආහාරම්භව කරන්න සම්තලියක් හැදුවා. මසුරන් ලක්ෂයක් දීලා ආහාර වළඳන්ට උඩ මණ්ඩපයක් හැදුවා. මේ විදිහට බොහෝ විශාල වේදමක් කළා. හැම දවසකම මසුරන් ලක්ෂයක් දෙනවා අර කැමියට කෑම හදන්න කියලා. මසුරන් ලක්ෂයක් වේදම් කරලා තමයි කෑම හදන්නේ. ඒ කෑම පිඟානේ සුවඳ යුතුම් ගණනක් දුරට දැනෙනවා. ඉතින් මේ ගන්ධක සිතානෝ මසුරන් ලක්ෂයක් වටිනා ඔකුවට ගිහිල්ලා ඒ පළඟේ ඉඳගෙන නාලා මසුරන් ලක්ෂයක් වටිනා සතු ඇඳගෙන මසුරන් ලක්ෂකින් කරපු මණ්ඩපේ මසුරන් ලක්ෂකින් කරපු ආසනයක ඉඳගෙන මසුරන් ලක්ෂකින් නිම වෙච්ච තලිය අපේ තියාගෙන මසුරන් ලක්ෂකින් නිම වෙච්ච බත වලදට ඉස්සෙල්ල නුවර අඬබෙරයක් ගහනවා ගන්ධක සිතානෝ බත් කන හැටි බලන් දෙන්න කියලා.
ඉතින් මොකක්ද මේකේ තේරුම කියලා බලන්න මිනිස්සු බොහෝ සෙයින් රැස් වෙනවා. රැස් වුණාම ඊට මදි හින්දා අට්ටාල ගහලා අට්ටාලුවත් නැගගෙන කම්බුල් වල තියාගෙන බලාගෙන ඉන්නවා. ඉතින් සමහරුවේ ආශ්චර්ය දැකලා තමයි මේක බලන්නම තරම් වටින දෙයක් නේද කියලා කියනවා. අනේ පින්කම් වල මහත්ඵල මහත්චර්ය කියලා සමහරු කතා කරනවා. ඔය විදිහට එක දේවල් කතා කරනවා. මේ කාලේ ওই බරණස් නුවර එක්තරා මිනිස්සෙක් යාළුවෙක් වෙනවා පිටිසර ගමක. ඉතින් මේ පිටිසර ගම මිනිස්සයා කිසියම් රාජකාරියකට බරණස් නුවරට ඇවිල්ලා ආපහු යන්න බැරුව අර යාළුවගේ ගෙදර නතර වෙලා ඉන්නකොට එද අඬබර සත්‍යය වුණා. බරණස් නුවර යාළුවගෙන් අහනවා මොකක්ද ඒ සත්‍ය? ආයේ අපේ මේ ගන්ධක සිතාන බස් කන හැටි බලන්න දෙන්න කියලා. ඉතින් ඕකත් අඬබර ගහන්න දෙයක්. ඇත්තටම අඬබර ගහලා හරි කියන්න තරම් වටිනා දෙයක් ඒක දැක්කොත් හිතා ගන්න බෑ කියලා මෙයක් වර්ණනා කළාම අපි කියන්න බලන්න කිව්වා. හාය කියලා දැන් පිටිසර ගම්පද යාළුවයි වර්ණනුරාට මිනිස්සෙයි සෙනගෙක් මුදියා. ගිහිල්ලා දැන් ගන්ධක සිතානෝ අර විදියටම මන්ටපේ ඉඳලා බත් කන්න පටන් ගත්තා. පටන් ගන්නකොට පිටිසර ගම්වැසි මිනිස්සයාට මොන විදියටවත් මේ සුවඳ දැනෙලා උහුලන්න බැහැ. මේකෙන් බත්තට කණ්ඩවයි හිතෙන්නේ. ඉල්ල ගන්නවයි හිතෙන්නේ. යාළුවට කිව්වා යාළුවේ මට මේ සිතානන්ගේ බක්තිදානෙන් බත්තට කණ්ඩ ක්‍රමයක් තියෙනවා. එපාර ඒක කීයටවත් ඒක නම් වෙන්නේ නැහැ. කීයටවත් කරන්න පුළුවන් එකක් නෙමෙයි ඉල්ලන්න එපා දෙන්නේ නැහැ. බෑ මට බත්තට ඕනමයි කිව්වා. නෑ ඒක කීයටවත් වෙන්නේ නැහැ. එහෙම නැති වුණොත් මම මෙතනම මැරෙනවා. හරිද? මෙතනම මැරෙනවා මට කොහොමද සිතානන්ගේ බක්තිදානෙන් බත්තට කරගෙන දෙන්න කියලා මතක් කළා. ඒ වෙලාවේදී දැන් ඉතින් මේ බත්කට සිතාන දෙන්නේ නැහැ. මේ මිනිස්සුයා මැරෙනවා. බැරි තැන ඉස්සරහට ගිහිල්ලා මිනිසුන් අතර දීර්ඝසුලේවා සිටුතුමනි කියලා શબ્ද කළා මේ බරණස් පුරවැසියා. ඇයි මොකද කිව්වා? මේ පිටිසර ගම්වැසි මගේ මිත්‍රයෙක් ඇවිල්ලා ඉන්නවා. එයාගේ ජීවිතය නැති වෙනවා කියලා පෙන්නනවා. ජීවිතය නැති කර ගන්නවා කියලා කියනවා. ඕකෙන් බත්කටක් ලැබුණේ නැත්තම්. ඊට පස්සේ කියනවා බත්කටක් දෙන්න දන්නවද මේක එක බත්කටක වටිනාකම කොච්චරද කියලා. මසුරන් 10,000 ගණන් එක බත්කටක් වටිනවා. එහෙම දෙන්නේ බෑ. ආයෙත් නියුම්දිය ගත්තාර පිටර ගම් මිනිස්සයා මාස බත් කන්න නැතිව මැරෙන තාක් මෙතන නැගිටින්නේ නැහැ. අපහු කතා කරලා කියනවා අනේ ස්වාමීනි මේ අහිංසකයාගේ ජීවිතය දෙන්න. මේ අහිංසකයාගෙන් එකම එක බත්කටක් විතරක් දෙන්න. හොඳයි. මම බත්කටක් නෙමෙයි බත් ගන්නක්ම දෙන්න. හැබැයි මගේ ගෙදර අවුරුදු 2ක් වැඩ කරනවා. කැමතිද? ඒකද පිටිසර ගම් මිනිස්සුන්ගෙන් අහුවම සත්‍නා මං කියන්නේ. මං කැමතියි. හරි ඉක්මනට කැමතියි. ඊට පස්සේ මොකද කරන්නේ? හැබැයි දෙන්නේ අවුරුදු 2ක් වැඩ කරාට පස්සේ. කැමතියි. ඊට පස්සේ දැන් බක්කාලා ඉවරුනහම ඔක්කොම කට්ටිය ආපහු ගෙවල් වලට ගියා. නමුත් පිටිකර ගම් වැසි මිනිස්සුන්ට නතර වෙලා සිතානන්ගේ ගෙදරට ගියා. වැඩකාරකමට. දැන් තමන්ගේ ගම්බින් වලට යන එක පැත්තකින් තබලා සිතාන මොකද කරන්නේ? සිතානන්ගේ ගෙදරට අර පිටිකර ගම් වැසි මිනිස්සුන් වැඩට ගියා. දැන් මේ මිනිස්සයා ගෙදර තියෙන හැම කටයුත්තක්ම කරනවා. කුස්සියට ගිහිල්ලා වෙන පියන දේශින් මුළු මාටිකාවේම ජනරේටර් වහන්නේ කියලා හරිම සත්‍තාවෙන් හරිම වමනාවෙන් දෙපාන්දරම නැගිටිනවා. රැට රැය වෙනකම් වැඩ කරනවා. බක්ඛණ්ඩ වැඩකාරකම් කරන හින්දා මෙයාට නමක් පට බැලුවා බත් බැලයක් කියලා. ඉතින් මේ මුළු
සිටු මැදුරේම වැඩ කටයුතු කරන්නේ දැන් බද්දලේ ඇති. ඉතින් සිටුතුමාට හරි ප්‍රියයි මේ මිනිස්සයා. හරි හිතයි. මේ විදිහට වැඩකාරකම් කරලා හරියට අවුරුදු දෙකක් ගියා. ඊට පස්සේ අය කියන්නේ ඇවිල්ලා කියන ස්වාමීන් අදට බද්දලයට හෙටට බද්දලයට අවුරුදු දෙකක්. අපි මොකද කරන්නේ? හරි. එහෙනම් බද්දලයට වෙනද මට කළ විදිහටම සලකන්න ඕනේ. හෙට බද්දලයට කෑම හදලා දෙන්න කියලා මසුරන් ලක්ෂයක් දීලා අමතර තව ලක්ෂයක් දුන්නා. මේ ලක්ෂ දෙකම මසුරන් ලක්ෂ දෙකම වියදම් කරලා බද්දලයට කෑම හදලා දෙන්න. මගේ ජීවිතය මගේ ගෑනු දරුවන්ගේ ජීවිතය ඇරෙන්න මේ හිතුමැතුලේ ඕනම විදිහකට අද දවසේදී හෙට දවසේදී බද්දලයට ජීවත් වෙන හැටි පාලනය කළ හැකියි. කියලා මුළු හිතුමැතුලේ බද්දලයට බාර දීලා ගන්ධක පිටාම දරුවෝ තරකට පැත්තකට ගියා. දැන් ඉතින් මොකද කරන්නේ බද්දලයා අර සිතාන විදිහටම සිතාන නාම ලක්ෂයක් නාම කොටුවට ගිහිල්ලා නාලා ඒ පළඟ ඉඳගෙන මසු ලක්ෂයකින් යුක්ත සලුව කොටරගෙන ඒ සලුවත් ඇඳගෙන සිතාන වත්කන මණ්ඩපයටම නැගලා ඒ ආසනයේ ඉඳගෙන ඒ ලක්ෂයක් වටන තලියම අරගෙන ලක්ෂ දෙකකින් නිම වෙච්ච බත හදලා දැන් කන්න හදලා එදා අඳගරයක් ගැහුවා බද්දලය බත් කන්න හැටි බලන්න එන්නේ කියලා අඳගර ගහන්න. දැන් හැමතැනම අඳගරයක් ගැහුවා මොකද්ද? බද්දලය බත් කන්න හැටි බලන්න එන්නේ කියලා. දැන් බත් ගන්න අතට අරගෙන කන්න හදනකොටම ගන්ධමාන පර්වතයේ වැඩ ඉන්න පසේ බුදුරජාණන් වහන්සේලා 500ක්. එතන නායක පසේ බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තිය සම්වැදලා නැගිටපු මොහොත බලනවලු කවුද කියනවා මේ බද්දලේ අපත් කන්න හදන නොපෙන්න විදිහට පිළිස කිරෝලට ඇවිල්ලා ඉතුරු ටික පයින් බද්දලේ බත් කන්න හදනකොටම ඒ ඉස්සරහින් ඇවිල්ලා හිටගත්තා. දැන් මේ බත් ගන්න ඛණ්ඩ අවුරුදු දෙකක් වැඩකාරකම් කළා. එච්චරට ආසයි. කන්න හදනකොටම දැන් පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිළිපාතේ මොකද කියන්නේ දෙනවද මේ බද්දලය කල්පනා බද්දලය හරි නුවණයි හරිම බුද්ධිමත් බද්දලය කල්පනා කරනවා සසර මම මේ වගේ පින්දහන් නොකළ නිසා නේද මට මේ වගේ බටක් වළඳන්ට අවුරුදු දෙකක් වැඩකාරකම් කරන්න ඕනේ. ඉතින් මම මේ ටික කෑවත් ඒක ටිකකින් දිරවල අහකට යයි. නමුත් මම මේ ටික පූජා කරගත්තොත් මට සසරේ මේ වගේ බතක් වළඳන්න වැඩකාරකම් කරන්න වෙන එකක් නෑ කියලා. අත්තට ගත්ත බත්තලිය අරගෙන එහෙමම පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. පූජා කරන්න හදනකොට භාගයක් පිළිගන්නකොට අත වහලා ඒක භාගය පාරයි. නෑ ස්වාමීනි මට මෙලොවෙන්නේ පරලොවෙන් අනුග්‍රහ දක්වන්න. ස්වාමීනි මේ හේතුයෙන් මම සතර පොදින තාක් මට දුගතියක් නොලැබේවා. ඔබ වහන්සේ වැළඳුවා වූ විමුක්ති රසයක් තියෙනම් ඒ විමුක්ති රසයක් මට වළඳන්නට ලැබේවා. ඔබ වහන්සේ අවබෝධ කළ උතුම් නිවනක් මට අවබෝධ කරගන්නට පාරමී වේවා කියලා අර භක්ති ගාන එහෙම පාත්‍රයට ඇදුවා. ඉතින් මෙයාගේ පින තවත් වැඩි වෙන්න හින්දා බුදුරජාණන් වහන්සේ පාත්‍රයේ අහසට දාලා අහසේ පාරයන්ක බැඳගෙන හැමෝටම පේන අධිෂ්ඨාන කළා. පාත්‍රය ඉතර වෙලා යනවා පාරයන්ක බැඳගෙන පසේ බුදුරජාණන් වහන්සේ පස්සේ යනවා. ඔක්කොටම පේනවා. පර්වතය මේක බලලා මිනිස්සු සාදු සාදු කියලා සාදුකාර දෙන්න ගත්තා. පර ගන්ධක සිතානන්ට අහුණා මේ සත්‍ය. ගන්ධක සිතානන් කියනවා ඒකාන්තයෙන්ම මම මෙච්චර කල වළඳට මිනිස්සු සත්‍ය කරන්නේ අද කෑපෝ ගහනවා. මම නිලකල ආශ්චර්ය බද්දලයට දරා ගන්න බැරි වෙලා මොකක් හරි වෙන්න ඇති කියලා ඒක පරීක්ෂා කරන්න පුරුෂයෙක් වෙනවා. ඒ පුරුෂයා
විස්තරය කියන බක්බැලය අවුරුදු 2ක් වැඩකාරකම් කළා හදාගත්ත බක්තලිය එහෙම ඔබේ බුදුරජාණන් වහන්සේට පූජා කළා උඩින් යනවා ඒක දැකලා සතුටට තමයි මිනිස්සු සාදුකාර දෙන්නේ කියලා. ඒ වෙලාවේදී මේ මිනිස්සයා මහ පුතුම මිනිසෙක් නේ කියලා ගන්ධක සිතාන දෙන්නලා ඇත්තද ඔබ මෙහෙම වැඩක් කළා කියන්නේ එහෙමයි කියනවා. එහෙනම් ඒකේ පින මත අනුමෝදන් කරන්න බැයිද කියලා අහනවා ගන්ධක සිතාන. මෙයා කල්පනා කරනවා පහනකින් තව පහනක් පත්තු කළා කියලා අනිත් පහන එළියට වෙන්නේ මම කෙනෙකුට මං කළ පින අනුමෝදන් කළා කියලා මගේ පින ආඩු වෙන්නේ මම මේ පින අනුමෝදන් කරන්න ඕනේ කියලා එක වචනේ මා එහෙමයි දෙවියන්ට මං කළා මේ සියලු කුසල ඔබතුමා අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කළාම මෙයාට හරි සතුටුයි ඒ පාඩම් කියනවා අය කෙනෙක්ට කතා කරලා මේ මිනිස්සයා මහ පුදුම මිනිස්සෙක් මෙච්චර පිනක් කළා දාසකම් කළා භක්ති ගානක් කරගෙන ඒකත් පූජා කළා ඒකේ පින ඉල්ලනකොට ඒකත් දෙවරක් හිතන්නේ නැතුව පිනක් මට අනුමෝදන් කළා මේ වගේ ආයත තමයි සත්පුරුෂයෝ කියලා මොකද කළේ මගේ සම්පූර්ණම ධනෙ කොච්චරක් තියෙනවද කියලා බලන්න කියලා ධනෙ දෙකට බෙදලා හරියට ධනෙ මුළු ධනෙම අඩක්ම දුන්න බද්දලයට ගියා. ඊට ඕකාරණ තුන බරණ සත්‍යරුව ගෙන්නගෙන පින් අනුමෝදන් කරන්න පුළුවන් මට කොහොම පුළුවන් කියලා. ඊට පස්සේ අජ්ජතෝ විදිහට හිතලා බද්දලයට සිතු තන දරුවෝ ඊට පස්සේ දැන් බද්දල සිතා ඒ මොකද නිරෝධ සමෝපත්තියෙන් සමවැදිලා නැගිට රහතන් වහන්සේ නමකට දන් දුන්නාම දින 7ක් යන්න ඉස්සරලා දිච්ච ධම්මව එක විපාක දෙනවා. ඔය විදිහට දැන් ගන්ධක සිතානෝ බද්දල සිතානෝ යාළුවෝ. ඉතින් මේ දෙන්න එකතුලා හරියට පින්කම් කර හිටියා. ඉඳලා බද්දල සිතානෝ ගොඩාක් පින්කම් කළා. නැරලා දුක ගිහිල්ලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සැර නුවර එක්තරා සරියුත් මහ රහතන් වහන්සේට හිතයිසි කුළුපග කුලයක උපන්නා. මේ දරුව කුසට ආපු දවසේ ඉඳලා ගෙදර හැමෝම රෝගාබාධ දුක් වෙලා වස්තු සම්පත් ඇවිල්ලා පුළු ඔක්කොම අතිශය සැපසහගත බවට පත් වුණා. ඒ සරියුත් මහ රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා ස්වාමීනි ඔබගේ කුලයේ ඔබට 16ක් උපන්නා. ඔබගේ මේ 16ට නමක් තියන්න කිව්වා. මේ දරුවා නිසා ගෙදර ඔක්කොම සුවපත් වෙච්ච නිසා මෙයාට වෙන නමක් ඕනේ සුඛ කියලා තියන්නකො කිව්වා. සුඛ කුමාරයා කියලා තිබ්බා. ඉතින් මේ සුඛ කුමාරයා හැදෙනකොට දෙමව්පියෝ කල්පනා කරනවා මේ දරුවා හරිය පින්වන්තයි. ඉතින් මේ වගේ දරුවෙක් යමක් කිව්වොත් යමක් හිතුවොත් ඒක වරදින්නේ ලොකු වෙලා මේ දරුවා යම් දෙයකට කැමතිද අපි ඒකට යොමු කරනවා කියලා හිතුවා. හිතලා ඉන්නකොට 7 වෙනි වයසේදී ස්වාමීන් වහන්සේලා පිටපතේ වඩිනවා දැකලා අම්මට අපච්චිට කියනවා මට මහාන වෙන්න ඕනේ කියලා. හොඳයි කියලා මෙච්චර මහ ධනස්කන්ධයකට හිමි එකම කුමාරයා මහානම කවුරුවත් දෙන්න කෙනෙක් නැහැ. ඒ හින්දා අපි දැන්ම මංගල කාරණා කරන්න ඕනේ කියලා දින 7ක්ම ගෙදර විශාල උත්සව කරගත්තා. උත්සව පවත්වලා 7 වෙනි දවසේ ජේතවනාරාමයට යනවා. සරියුත් මහ රහතන් වහන්සේ බාර දුන්නා. බාර දීලා සරියුත් මහ රහතන් වහන්සේ මහාන කළා. මහාන කළ පිටපාත යනකොට සරියුත් මහ රහතන් වහන්සේ එක්ක අතරමඟදී මේ නිමිති ටිකක් දැකලා මම කෙටි කරලා කියන්නේ ආපහු ස්වාමීනි මටත් එක්ක දාන ටිකක් අරගෙන එන්න මම භාවනා කරන්න යන්නම් කියලා භාවනා කරන්න ගියා. එයා භාවනා කරන්න කුටියට යනකොට සතර දෙවියෝ මොකද කරන්නේ? සතරවරන් රජදරුවන්ට මතක් කළා කිසිදු මිනිසෙක් කිසිදු අමනුෂ්‍යයෙක්ින් හෝ සතෙක්කින් උවදුරක් ඇති වෙන්නේ නැති වෙන 4 කොනේ රැකවල් දාන්න කියලා.
මාතලේ දිව පුත්‍රයාට මතක් කළා කිසිම කෙනෙක් නැතුව වටපිටේ ළඟ කුටිය ළඟ ඉන්න ශාස්ත්‍ර විද්‍යාව. ඉතින් කොහොම භවනා කරනකොට සරියුත් මහ රහතන් වහන්සේ ඉක්මනට දාන අරගෙන යනවා. දැන් වෙලාව පහුවෙන්ද ටිකක් නිසා බුදුරජාණන් වහන්සේ දැක්කා තව ටිකකින් මේ සුඛ කුමාරයා සියලු කෙලෙස් නැතල රහත් වෙනවා. නමුත් දැන් සරියුත් තෙරුන් වහන්සේ ඇවිල්ලා කතා කරපුවම සමාධිය තිබෙනවා. අරිහත්ත්වේ නැති වෙනවා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ ඉරාවරට යන්න එපා කියලා ඉර නතර කළ අධිෂ්ඨාන කරලා ජේත්‍රෝ ගාවට ගිහිල්ලා මග අහුරගෙන හිටිය පන්සල ඇතුළට යන්න බැරි වෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සල්ලු කරගෙන වඩින්නේ. ඉතින් දහම් කරුණු ටික පොත් කතා කළා සුඛ කුමාරයාට ඇහෙන්න. සුඛ කුමාරයා ඒ සාකච්ඡාව ආලම්බ පහත් වුණා. හවස ධම්සභා මණ්ඩපයේදී වික්ෂුන් වහන්සේලා රැස්වලා ඉන්න වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කරන මහණෙනි මේ ලෝකයේ පින කියන එක හරිම පුදුමයි. පින කියන එක හරිම ආශ්චර්යයක්. මුළු තුන් ලෝකයක්ම මත උපස්ථාන කරනවා. සක්‍රයෝ, බ්‍රහ්මයෝ, සතවරදේවෝ ඔක්කොම උපස්ථාන කරනවා. නමුත් ඒ සම්මා සම්බුද්ධ වෙච්ච මට යන්න උනා පින් ඇති අයට උපස්ථාන කරන්න. අද සුඛ කුමාරයාගේ උපස්ථානට මටත් යන්න උනා. මහන්නේ ලෝකයේ පින කියන එක මෙන්න මෙච්චර බලවත් කියලා පෙන්වනවා. මම මේ කතාව මතක් කළේ අපේ අම්මේ අප්පච්චි මෙන්න මේ ටික හිතන්න. ඔයගලන්ට හිතෙන් දැටි එදා බත්පලය ඒ බත් ගන්න පූජා කරලා මේ වගේ මහේශාක්‍ය කුසලයක් හදාගෙන මේ වගේ මහත්කාරයකටපත් වුණා. ඒ බත් ගන්න දිහා බලන්න. ඒ බත් ගන්න නිකම්ම බත් ගන්නක් නෙවෙයි. අවුරුදු දෙකක තමන්ගේ ජීවිතේ අවුරුදු දෙකක ජීවිතේ ලේ කඳුලේ ඉබඳු අවුරුදු දෙකක ජීවිතය තමයි පසේ බුදුරජාණන් වහන්සේ පූජා කළේ බක්තලියක් නෙවෙයි. ඒක මතක් කළේ එහෙනම් මගේ අම්මා අප්පච්චි ජීවිත කරගන්න. සමහරට අවුරුදු 10ක අවුරුදු 15ක අවුරුදු 20ක ඔබේ ජීවිතයයි ඔබ සාසනයට පූජා කළේ දරුවෙක් කියලා. ඒ ගන්ධ බක්තලය බක්තලිය පූජා කළේ අවුරුදු දෙකක ජීවිතය. ඕගොල්ලෝ මේ වගේම ඕගොල්ලන්ගේ ජීවිතයයි මේ දරුවා. ඕගොල්ලෝ රැය දවල් මහන්සි වෙලා යමක් හරි හම්බ කරලා කවලා බෝලා නාවලා අඳපු ඒ දරුවා ඕගොල්ලෝ සාසනෙ පූජා කළා කියලා කියන දරුවෙක් නෙමෙයි. අවුරුදු ගානක ඕගොල්ලන්ගේ ජීවිතයයි ඕගොල්ලෝ සාසනෙට පූජා කළේ කියන එක සිහිපත් කරගන්න. එහෙමනම් ඒ පින ඕගොල්ලන්ගේ ජීවිතේ කොච්චර කාලයක් සැපවත් කරයිද කියන කාරණාව සිහිපත් කරගන්න. මේ ලෝකයේ පින් කරන ඇත්තන් අතර අතිශයම පුණ්‍යවන්ත විදිහට පින් කරගන්නට අම්මේ අප්පච්චි ඔබට හැකි වුණා කියලා ඔන්න ගන්ධක සිතානන්ගේ කතාව උපමාවට තබා ගන්නට කියලා මතක් කරමින් ඔබ උපස්ථාන කළේ ඔබ පූජා කළේ ඔබේ ජීවිතයයි ඒ පූජා කළේ ලෝතර බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයටයි කියන එක මතක් කරලා ඒ තුලින් ඔබට ජීවිතයකට ලැබෙන යහපත මහේශාක්‍ය භාවය මෙන්න මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඔබ ඔබේ ජීවිතේ ගම්තක බද්දලය අවුරුදු දෙකක තමන්ගේ ජීවිතේ පූජා කළා ප්‍රාර්ථනා කළා ඒ විමුක්ති රැකේ මට ලැබේවා කියලා. ඔබත් ඔබේ අවුරුදු ගානක ජීවිතයේ සාසනයට දරුවෙක් කියලා පූජා කළේ මේ සිතින්ම ඔබ ප්‍රාර්ථනා කරගන්න මේ බුද්ධ ශාසනයට කළ මේ කැපකිරීම මේ පින්කම මට උතුම් නිර්වාණ සම්පත්තිය පිණිස මට උතුම් සංසාර විමුක්තිය පිණිස හේතු පාරමී වේවා කියලා අධිෂ්ඨාන කරගන්න කෙනෙක් මතක් කරනවා. ඒ කාන්තෙන් ඔබට නිවන් දක්නා මේ පූජාව හේතුවෙන් මේ කැපකිරීම හේතුවෙන් මේ ශාසන දායාදී හේතුවෙන් ශාසන පරිත්‍යාගී හේතුවෙන් නිවන් දක්නා ඔබට දුක කරදරයක් එන්නේ නැතුව ජීවිතයේ සැනසෙල්ලක් රැකවරණයක්ම ලැබෙන නිවන් දක්නා ජීවිතයේදී
අපහසුයක් නැතු ඒ වගේම සතර දුක අවසන් කරගන්න ඔබට මේ ධර්ම සාසනයට පූජා කළ කුසලයේ රත්තරන් නෞකාවක් වෙනවා කියන එකත් මම මතක් කරනවා. ඒ වගේම මේ වගේ ශාසන ඥාතිත්වයක් ලබාගෙන මේ සාවිශාල පින්කමක් පුණ්‍ය කර්මයක් කළ ඕගොල්ලන්ට නිවන් දකින්න තරම් පිංකී. ඒ නිසා සසරදී පින් කළ නිසායි අද දවසේදී අපිට මේ වගේ පින් කරගන්න පුළුවන් වටපිටාවක් උපන්නේ කියන එකත් මතක් කරලා මේ පින්වතුන් උත්සාහවත් වෙන්න ඕනේ මේ දුක්සහගත සසරෙන් එතර වෙන්නට. මොකද සසර කියලා කියන්නේ බොහෝම සුව පහසු සුවදායක තැනක් නම් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්නම තප්පෝ යම් එක්කවේ සංසාරෝ පුබ්බා කොටේන පඤ්ඤායති අවිජ්ජා නීවරණං තණ්හා සංයෝජනං සන්දහවතං සංසාරිත. මේ සසර අති දීර්ඝයි. අති දීර්ඝ මේ සසර මුල් කෙලවරක් දෙන්නේ නැහැ. පණවන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අවිද්‍යාවෙන් බැහැර තණ්හාවෙන් යුක්ත වෙලා අපි හැම කෙනෙක්ම අති දීර්ඝ සංසාර ගමනක යනවා. මේ වගේ දීර්ඝ ගමනක යනකොට දෙමෝපියෝ මරුණහම අපි අඬනවා, අපි මරුණොත් දෙමෝපියෝ අඬනවා. අඬමින් ගැළපෙමින් වුණොත් එන ගමනක් නිසා අපි මේ අඬන වැළපෙන සසරෙන් මිදෙන්න ගන්න. අද දවසේදී අඬන වැළපෙන සසරෙන් මිදෙන්න පාරමී වෙන පින්කම් පොත් කළා. අපි කොහොමද මේ දුක්ඛාගත සසරෙන් එතර වෙන්න වීර්යයකට යුත්තේ කියන කාරණාව ගැන මොනින් බැලිය යුතුයි කියන එක පොඩ්ඩක් මතක් කරනවා. එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යෝ ඉමස්මින් ධම්ම විනේ අපමත්තෝ විහෙසති පහය ජාත සංසාරං දුක්ඛ සංකල්පනිසති. යම් කෙනෙක් මේ ධර්ම විනය දෙකේ අප්‍රමාදීව හැසිරෙනවා නම් පහය ජාත සංසාරං සසර නැවත නැවත ඉපදීම නැති කරලා සියලු දුක අවසන් කරගන්නවා කියලා. එතකොට කොහොමද අද දවසේදී අපි මේ ශාසනයේ මේ ධර්ම විනය දෙකේ හැසිරෙන්නේ? අපි කොහොමද මේ ශාසන ප්‍රතිපදාව පුරන්නේ කියන මේ කාරණාව ටිකක් මෙනෙහි කළා බලමු. මම මේ කියන ටික ඉතාමත්ම වුමනාවෙන් ඕනෑකමින් අහන්න කියලා මතක් කරනවා. හිත නොයෙක් අරමුණු වලට දුවන්ට නොදී නොයෙක් අරමුණු වලට දුවන්ට නොදී හිත එකඟ කරගෙන අහන්න. මම ගොඩක් නෙමෙයි, ගොඩක් ගැඹුරුත් නෙමෙයි, බොහොම සරල මට්ටමක කරුණු ටිකක් පැහැදිලි කරලා දෙනවා. හැබැයි ඒ ටික ඔයගලන්ට තේරුම් අරගෙන කරන්න පුළුවන් ඒකාන්ත උතුම් අරිහත්ත්වයට දක්වාම අනුපූර්ව ඒ ප්‍රතිපදාව නඹුරු වෙලා තියෙනවා. එතකොට මේ ධම්ම විනය අප්‍රමාද වේදෙන්ට කියන විනය කියනකොට විනය බොහෝයි. නමුත් ගිහි පින්වතුන්ට නම් ගිහි පින්වතෙක් හැටියට සමාදයන් විය යුතු, රැක යුතු නීති පන්සල් තියෙනවා, පොහොය අටසිල්. මේ වගේ සීලයක සමාදන් වෙනවා. ස්වාමීන් වහන්සේලාට සිල් මෑණිවරුන්ට නම් දස සිල් තියෙයි. උපසම්පදා ස්වාමීන් වහන්සේ උපසම්පදා සිල් තියෙයි. මේ වගේ සීලයක පිළිපදිනවා. ඒකලා හිත එක්තැන්ගෙන හිත තැන්පත් කරගන්න උපකාරී වන කමඨහනක් වඩන්න ඕනේ. ඒකත් මම කියලා දෙන්නම්. නම් විශේෂයෙන්ම එකම එක කාරණාවක් ගැන විතරක් වඩ බලා ගන්න. එකම එක කාරණාවක් කියලා කිව්වේ
සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත්ථ නිබ්බින්ති දුක්ඛේ ඒ සමග්ගෝ විද්‍යා. සියලුම ධර්මයෝ අනාත්මයි කියලා යම් කලක විදසුන් නොවනින් දකිනම් එදාට මේ දුකේ කලකිරෙනවා. අන්න ඒකයි මේ විසුද්ධියට නැත්තම් නිවනට තියෙන මඟ කියලා පෙන්වනවා අපිට. මේ කිසි වචනයක් ඇති. ඒකට සියලු ධර්මයෝ අනාත්මයි කියලා බලන්න ඕනේ. කොහොමද සියලු ධර්මයෝ අනාත්මයි කියලා බලන්නේ? එකම එක කාරණාවක් විතරයි. ආධ්‍යාත්මික නැත්තම් තමා තුළ මේ කය තම තමන්ට මම කියලා පුද්ගලයෙක් කියලා සත්‍යයක් කියලා තමනු තව කෙනෙක් කියලා තමන්ට තේරෙනවා. ඒ වගේම වටපිටාව ගත්තාම තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. බොහෝ පිරිස් බොහෝ මිනිස්සු බොහෝ සත්‍යෝ ඉන්නවා කියලා අද ඔබට තේරෙන හැඟෙන කමක් තියෙනවා. මෙන්න මේ ධර්මතා දෙක විතරක් ඉලක්ක කරගන්න. ගොඩාක් දේවල් එපා, ගොඩාක් ගැඹුරුත් එපා. සත්ත්ව පුද්ගල භාවයට දැනෙන හැඟෙන ආධ්‍යාත්මික මේ කයේ බහැර සත්ත්ව පුද්ගල භාවයට වෙන අරමුණු ටික නිතරම මෙනෙහි කර කර විමස ඉන්න ඕනේ. අන්න එහෙම නිතරම මෙනෙහි කර කර නුවණින් බල ඉන්නකොට අනුක්‍රමයෙන් ආශ්‍රයක්ෂය වෙනවා. මේ පිටේ දුක වෙනවා. එතකොට අනාත්ම සංඥාව උපදිනවා. ඒකෙදී මේ පින්වතුන්ට කරන්න තියෙන එක දෙයයි. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම ඉන්න ඔයගලන්ට සිහියට නැගෙන සිහි කරන්නට පුළුවන්, ඇසුරු කළා වූ ඇසුරු කරන්නට පුළුවන් කියලා හිතෙන තව බොහෝ චරිත, තව බොහෝ අය, ඥාති වෙන්න අය වෙන්න පුළුවන්, ඥාති නොවන අය වෙන්න පුළුවන්, දන්න හඳුනන අය වෙන්න පුළුවන්, දන්න හඳුනන නැති අය වෙන්න පුළුවන්, තව ඉන්නවා කියලා Tamanට හිතට සිහි වෙන දැන මේ හැම අරමුණක් ගානෙම නුවණින් ඔබ මෙනෙහි කළ යුතුයි. ඒ කියන්නේ කෙනෙක් පුද්ගලයේ සත්‍යය කියලා සිහි වෙන හැම දැනකම ඒ රූපයේ ස්වභාවය හොඳට පෙන්වන්න ඕනේ. මම ඔයගලන්ට පොඩි උපමාවක් කියන්නම්. අපි කියමු දැන් පොළොවේ තියෙන පස් ටිකක්, මේක ටිකක් ගන්නකො පස් ටිකක් කොටලා බහක් කොටලා අපි පස් ටිකක් ගන්න. පස් ටිකක් අරගෙන හොඳට ඒක කුඩු කරලා කැට නැති වෙන්න. ඒකට වතුර ටිකක් දාලා දැන් මේ පස් ටිකවත් වතුරවත් සත්‍ය පුද්ගලෙ නෙමෙයි. ඊට පස්සේ අපි එක හැඩයක් ඇති රූපයක් හදනවා. ඔන්න දැන් නැටි වලින් නිමවි කී රූපය අපි කියනවා මනුස්සයෙක්ගේ රූපයක් කියලා. දැන් බලන්න ඒ රූපය නැටි ටිකෙන් හැදුණු රූපයට අපි මේ මනුස්ස රූපයක් කියලා අපි හිතනවා. අපි මේ රූපේ මනුස්ස රූපයක් කියලා හිතුවට අපි දැන් ගනුදෙනු කරන මේ රූපයක කොහොමද මේ රූපේ මනුස්ස රූපයක් කියලා හිතනවා. සිහි කරනවා. මේ මනුස්ස රූපය හරි ලස්සනට ඇවිල්ලා තියෙනවා. හරි ලස්සනයි, හරි හොඳයි. දැන් රූපේ අභ්‍යන්තර තත්ත්වය නැති. හැබැයි අපි ගනුදෙනු කරනවා මේ රූපේ කොහොමද මනුස්ස රූපයක් කියලා. ඇස් ඉදිරියට බලාගෙන ඉන්නකොට හිතන්නේ මනුස්ස රූපයක් කියලා, පේන්නේ මනුස්ස රූපයක්. පැත්තකට ගියාම අර මනුස්ස රූපේ තාම එතන නැහැ. ඒක කවුරුත් කඩලා දන්නේ නැහැ කියලා අපි හිතනවා. නමුත් දැන් මේක දෙකක්. අපි මනුස්ස රූපය කියලා සිතුවිල්ලකින් පරිහරණය කරන ඒ රූපය නිර්මාණය වෙලා තියෙන්නේ පඨවි ධාතුවේ පස් ටිකකින්.
පස්තිකකේ නිම වෙච්ච ඒ රූපය අපි අසුරු කරනවා මේ මනස රූපයක් කියලා. අපේ පැත්තෙන් තමන්ගේ පැත්තෙන් ඒ රූපයක තමන් ගනුදෙනු කරන්නේ කොහොමද? මනුස්ස රූපයක් කියලා. නමුත් අපිට හමු නොවෙච්ච ඒ රූපේ යථාර්ථ පැත්ත මැටි ටිකක්. මනුස්ස නොවන, සත්ත්ව නොවන, පුද්ගල නොවන, මනුස්ස නොවන, මනුස්ස රූපයකට අයිති නොවන මැටි ටිකක්. ඒ එහෙම මතක් කරගන්න. අපි මිනිස්සේ කියලා මනුස්ස රූපයක් කියලා අපි හිතුවට ඒ රූපේ නිර්මාණය වෙලා තියෙන මැටි ටික මනුස්ස රූපයකට අයිති එකක් නෙමෙයි. ඒක කුඩු කරලා වතුර ටිකක් දාලා ආය අනල වෙන හැඩයක් උනත් හදන්න පුළුවන් නේද? ඒ වගේ වතුර ටිකක් දාලා මැටි ටිකක් නයන අනුකූලයි. අපි ගන්න කිලෝ මනුස්සෙක් වගේ. ඒ වගේ කන බොන බත්පාන් කවුරු මුන්නට කියන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් යද සම්මස්නහර කියලා කොට්ටාස 32කින් නිර්මිත වෙච්ච ධාතු වශයෙන් ගත්තොත් පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු යුක්ත රූපයක්. ඇස් ඉදිරි පිටට එනවා. ඒ රූපයට මම හිතනවා මේ නිමල්, මේ කමල්, මේ අමල් කියලා මම හිතනවා. මම ගනුදෙනු කරනවා ඒ රූපයට මොකක්ද? මේ නිමල් කියලා, මේ කමල් කියලා, මේ අමල් කියලා. මම හිතනවා, සිහි කරනවා, කියනවා. මම රූපයක ඒ විදිහට ගනුදෙනු කළාට රූපේ තියෙනවා සැබෑ පැත්තක් හැදිලා මොකක්ද? කන බොන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු රූපය. නමුත් ඒ රූපය මම කෙනෙක් කියලා බලනතා මට පෙනෙන්නේ කෙනෙක් කියලා. මට හිතෙන්නේ පුද්ගලයෙක් කියලා. මට පෙනෙන්නේ සත්‍යයක් කියලා. සත කන බොන ආහාරයෙන් හැදුණු කොට්ටාස 32කින් නිර්මිත වෙච්ච ධාතු වශයෙන් පඨවි ආපෝ තේජෝ වායු සතර මහා ධාතු රූපය. ඒ රූපය මම ගනුදෙනු කරනවා නිමල් කියලා. මගේ පැත්තෙන් මට ඒ රූපය නිමල් කියලා කියුණොත් නිමල් කියලා මම හිතුවට නිමල් කියලා ගනුදෙනු කළාට කෙනෙක් කියලා හිතුවට නමුත් රූපේ පැත්තෙන් ගත්තොත් අර රූපයට මම මනුස්ස රූපයක් කියලා මම හිතුවට රූප පැත්තෙන් ගත්තොත් මැටි ටික වගේ රූප පැත්තෙන් පවතින යථාර්ථයක් තියෙනවා. මොකද්ද? සතර මහා ධාතු. හැබැයි සතර මහා ධාතුයෙන් නිර්මිත වෙච්ච සත්පුද්ගල නොවන අනාත්ම ශරීරයක් කයක් මේ කියන එක අපිට වැහිලා ඒ රූපයක අපි ගනුදෙනු කරන පුද්ගල චේතනාව නිසා ඕගොල්ලන්ට මෙහෙම ඉඳලා තව කෙනෙක්ව සිහිපත් කරන්න පුළුවන්කම තියෙනවා. සිහිපත් කරනකොට ඕගොල්ලෝ පෙන්නන්න මම කෙනෙක් කියලා ඒ රූපය සිහිපත් කළාට මට කෙනෙක් කියලා සිහි කරන්න පුළුවන්කම තිබුණාට නමුත් ඒ රූපය ඇත්ත මෙන්න මේ වගේ එකක් නේද කියලා රූපය ඇත්ත හොඳට පෙන්වන්න කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියත සම්මස්නාර කියන උණු කොටස් 32කින් යුක්ත නැත්නම් පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන් යුක්ත කය රූපය. ඒ රූපය මම අසුරු කරන්නේ මම ගනුදෙනු කරන්නේ මේ විදිහට කෙනෙක් කියලා නේද? එතකොට දෙපැත්තක් තියෙයි. ඕගොල්ලන්ට දරුවා කියලා සිහි කරන්න පුළුවන් වෙනකොට ඒ රූපය මම දරුවා කියලා සිහි කරනවා. ඒ රූපය මට දරුවා වගේ පේනවා. හැබැයි ඒ රූපය හැදලා තියෙන්නේ මෙහෙම දෙයකින් නේද? කියලා රූපය ඇත්ත පෙන්වන්න ඒ බඳු රූපය එක්ක මම ගනුදෙනුවක් කරනවා මේ විදිහට.
මට මනුස්ස රූපය කියලා සිහි කරන්න පුළුවන් මනුස්ස රූපය කියලා ගනුදෙනු කරනවා හැබැයි මම මනුස්ස රූපය කියලා ගනුදෙනු කරුවට ඒ රූපය හැදෙන්න තියෙන්නේ නැති ටික කියලා බැලුවා වගේ ඕගොල්ලන්ට සත්‍ය පුද්ගල භාවයට සිහි කරන්න පුළුවන් තා ඕගොල්ලෝ සත්‍ය පුද්ගල සිහි කරන සත්‍ය පුද්ගලෙ ඉන්නවා කියලා දකින්නේ නැතුව ඒ රූප ටික සත්‍ය පුද්ගල ආත්ම භාවයෙන් තොර ශුන්‍යත සත්‍ය පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යත රූපයක් ඒ රූපයක මම ගනුදෙනු කරන පුද්ගල භාවයෙන් කියලා බලන්න. අපි කියමු දරුවා කියලා ගත්තාම අපිට යම් රූපයක් සිහි වෙනවා. ඒ රූපය දරුවා මගේ පුතා මගේ දුව කියලා මට හිතෙනවා. මම ඒ රූපය සිහි කරගෙන එහෙම හිතුවට ඒ රූපෙක තියෙන ඇත්ත මේක නේද කියලා. ඊට පස්සේ අම්මා ඊට පස්සේ නාන්න ලොකු අම්මා තාත්තා ඊට යාළුවා හම්බ වෙන හැම තැනකම ඒ රූපය අරදය මම මේ විදිහට චේතනාවකින් රූපයක මම ගනුදෙනු කරනවා හැබැයි හැම රූපයකම ඇත්ත මේ රූපයකට කන බොන ආහාරයෙන් හැදුණු කුණු කොටස් 32ක් තියෙන්නේ අනෙක් රූපේ කන බොන ආහාරයෙන් හැදුණු කුණු කොටස් 32ක් තියෙන අඩුවක් වැඩිවක් නැහැ මේ රූපේ පටිඝාපෝ තේජෝ වායෝ ධාතු හතරක් මේ රූපේ පටිඝාපෝ තේජෝ වායෝ ධාතු හතරක් එතකොට හොඳට බලන්න මේ රූපේ කන බොන ආහාරයෙන් හැදුනේ කුණු කොටස් 32ක් සතර මහා ධාතු ඒ බඳු රූපයක මම දුව කියන තැනකින් ගනුදෙනු කළා ඊගම රූපෙදී කන බොන ආහාරයෙන් හැදුනේ කුණු කොටස් 32ක් සතර මහා ධාතු පුතා කියන තැනකින් ඇතුළු කළා ඊගම රූපේ බලන්න කන බොන ආහාරයෙන් හැදුනේ කුණු කොටස් 32ක් ධාතු සතරක් පුංචි අම්මා නැන්ද ලොකු අම්මා අම්මා මාමා ලොකු තාත්තා නැත්නම් යාළුවා සමාන අමල් කමල් නිමල් කියලා එතකොට අපි චේතනාවෙන් ඒ රූපයක විවිධ පුද්ගල සංඥාවකින් ගනුදෙනු කරද්දී කටයුතු කරද්දී රූපයක තියෙන හැම තැනකටම හැම රූපයකටම සාධාරණ පොදු ඇත්තක් තියෙනවා. අන්නේ පොදු ඇත්ත තියෙන දේ හැටියට දකින්න. අපි සිහි කරන දරුවා ඉන්නවා කියලා දකින්න එපා. දරුවා ඉන්නේ හින්දා දරුවා වෙන්නේ කියලා දකින්න එපා. අපි දරුවා කියලා සිහි කරන තැනක තියෙන රූපය ඇත්ත මේක කියලා අනිවාර්යයෙන්ම දෙන්නේ යුතුයි. මේපඳු ඇත්තක් තියෙන රූපය දිහා මම බලන්නේ සිහි කරන්නේ මෙහෙමයි කියලා දෙන්නේ යුතුයි. මේ විදිහට බලනකොට ඔබට උත්තරයක් හම්බ වෙන්න ඕනේ. මොකක්ද? මේ මුළු ලෝකෙම ශුන්‍යතාවයක් හම්බ වෙන්න ඕනේ. ශුන්‍යතාවය කියලා කියන්නේ ඔබේ පැත්තෙන් ඔබට පුළුවන් තව ගැහැණු සිහි කරන්න, පිරිමි සිහි කරන්න, තව සත්‍ය සිහි කරන්න, පුද්ගලයන් සිහි කරන්න, මහලුවාය සිහි කරන්න, බාලාය සිහි කරන්න, නෑදෑය සිහි කරන්න, නෑදෑ නොවනාය සිහි කරන්න ඔබට පුළුවන්. නමුත් ඔබ මොන විදිහට සිහි කෙරුවා සිහි කරන හැම රූපයකම ඇත්ත මෙන්න මේකයි කියලා සත්‍ය පුද්ගල නොවන රූපයක සැබෑ ස්වභාවය මතුවෙන්න ඕන. මෙහෙම ඔබට තියෙන්නේ දැන් ඉන්නකොට තව මිනිස්සු සත්‍ය පුද්ගලයෝ වටපිටේ ඕනතරම් ඉන්නව නේද කියලා ඔබට දැනෙන කමක් තියෙනවනේ. අන්න ඒ ටික පිරිසිදු කරන්න තියෙනවා. පිරිසිදු කරන්න කියන්නේ යම් තාක් තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා තමන්ට දැනෙනවා දැනෙනකම තමන්ට තේරෙනවා. ඒ තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා තේරෙන හැම තැනකටම සිහිය යොමු කළා ඒ රූපේ සැබෑම ඇත්ත ඒ කයේ සැබෑම ඇත්ත කන බොන ආහාරයෙන් හැදුණු කුණු කොටස් 32 යුක්ත සතර මහා ධාතු රූපය
ඒ රූපේක මම මේ විදිහට සිතින් කිරින් කරනවා. මට දරුවා කියලා ඒ රූපේ සිහි කරන්නත් පුළුවන්. සිහි කළා දරුවා කියලා ඒ දිහා බලන්න හිතන්නත් පුළුවන්. මේ මගේ දරුවා කිව්වට මට වචන කතා කරන්නත් පුළුවන්. මම ඒ රූපේ දිහා බලාගෙන දරුවා කියන අදහසකින් හිතින් කිරින් කළාට ඒ රූපේ යථාර්ථයේ සත්‍යපුදුන අනාත්ම ධර්මයක් කියලා කියනවා. ඔය විදිහට යම් කිසි කෙනෙකුට භවය සුද්ධ කරන්න පුළුවන් නම් භවය කියලා කියන්නේ යම් තා සත්‍ය පුද්ගලයෝ ඉන්නව තව කියලා දැනෙන තේරෙන හැඟීම ගෙවෙන විදිහට මට තේරෙන විදිහට තව සත්‍ය පුද්ගලයෝ ඉන්නව නෙමෙයි අනාත්ම රූප ටිකක් තියෙන තැනක ඒ රූප ටික තව සත්‍ය පුද්ගලයෝ කියන හැඟීමක් සංඥාවක් මට ඉපදලා තියෙනවා කියලා තමන් ඒ රූපයේ පුද්ගලයෙක් හැටියට පරිහරණය කළාට රූපයත් මේකයි කියන එක පේනවා. එතකොට කාලයක් යනකොට මේ රූපය ඇත්ත පෙන්න ඒ රූපයේ පුද්ගලයෙක් කියලා මට පේනව නේද කියන තැනකින් පෙන්නකොට ඒ රූපයේ පුද්ගල භාවයෙන් බලන කතිය ටික ගෙවෙනවා. රූපයේ පුද්ගල සත්ව නොවන අනාත්ම ධර්මයක් කියන එක ටික මතුවෙනවා. යම් දවසක් තියෙනවා ඒ රූප මගේ දුව පුතා නන්ද මාම කියන සංඥා ටික මේ ප්‍රපංච සංඥා ටික ඔක්කොම ටික අඩු වෙනවා ගෙවෙනවා. ඒ වෙනුවට රූපයක තියෙන ධාතු සංඥාව උන්ටට නියලන ප්‍රකට වෙලා මතුවලා යනවා. යම් දවසක සතර මහා සිහි කළොත් සතර මහා ධාතු රූපයක් සිහි කර ගන්නවා ඇරෙන්න කිසිදු පුද්ගලයේ සත්‍යයක් සිහි කරනවා කියලා කෙරුවොත් සිහි කරන්න බැරි. අපි සිහි කරන අරමුණට අහුනේ නිබඳු රූපයක්මයි කියන තැන එළඹ සිටියෝ ඒකම මේ ශරීරයක් වෙනන්ට ඕනේ මේ රූපය කන පුන ආහාරයෙන් හැදුණු කුම්භ කොටස් 32ක් ධාතු සතර. ඒ රූපය මේ මගේ කියලා මේ රූපයක හිතෙන් ගනුදෙනු කරන රූපය මම කියලා. රූපය මම කියලා රූපය මගේ කියලා අපි හිතින් චේතනා පහල කරාට හිතින් මේ කය මේ විදිහට අසුර කළාට කය ඇත්ත බලන්න. අර රූපයත් එහෙමයි රූපයේ සතරම ධාතු මේ දරුවා කියලා අපි ඒක අසුර කරනවා වගේ හිතෙන් මේ කය ධාතු මාත්‍රය කොහොම කොටස් ටිකක් ආහාරයෙන් හැදෙන මමයි කියලා පරිහරණය කරනවා. කාලයක් යනකොට ආධ්‍යාත්මික බාහිර හැම රූපයකම අනාත්ම ලක්ෂණය මතුවෙන යථාර්ථය එකක් වෙනවා. අපි ගාව තියෙන සංස්කාරයකින් මේ අරමුණු ටික පරිහරණය කරපු හැටි තියෙනවා. ඔන්න ඔය විදිහට හොඳට බලන්න. ආධ්‍යාත්මික බාහිර හැම රූපයක්ම තියෙනවා. හැබැයි පෙන්නුවට නීවරණ ධර්ම වැඩි වුණාම වැඩි නම් පෙනෙන ගතිය ආදී පෙනෙන්නේ මම දරුවෙක් කියලා පරිහරණය කළාට එතන තියෙන රූපයත් මේක නේද කියලා හිතුවට හිත පිළිගන්නේ හිත දැසෙන්නේ නැහැ. දරුවා ඉන්නේ හින්දාමයි මට දරුවා ඉන්නවා කියලා හිතෙන්නේ කියන දේ තමයි හිතට දෙන්නේ. එච්චරට මේ ප්‍රපංච සංඥාව බලනවා. ඉතින් මේක දෙපැත්තක් තියෙනවා දැන් දෙන්නත් රූපයේ ඇත්ත තියෙනවා වෙනම ඒ රූපය එක්ක මම ගනුදෙනු කරනවා සිටින් මේ විදිහට. එතකොට මගේ පැත්තෙන් මට පෙනෙන්නේ පුද්ගලයෙක් කියලා දරුවා කියලා. හැබැයි රූපයේ පැත්ත තියෙන්නේ දරුවෙක් නොවන සත්පුද්ගල නොවන අනාත්ම රූපයක්. ඕක පෙන්වන්න දැනුවට පේන්නේ නැත්තේ නීවරණ ධර්ම වැඩි ආවරණීය ධර්ම වැඩි නිසා. අන්නේ ඒ විලාවට බුදු ගුණ හරි අසුදේ හරි මරණේ හරි මෛත්‍රිය හරි ආනාපාන සතියේ කමඨහන හරි කමඨහනකින් හිතේ කතා කරන ගතිය හිත අරමුණක් ගන්න දුවන ගතිය අඩු කර ගන්නවා. එහෙම ටිකක් වෙලා හිත
එක්තැන් වෙන නතර වෙන කමඨහනක් වඩලා ආපෝ සත්පුද්ගල භාවයට සිහි වෙන අරමුණු මෙනෙහි කරනවා. සත්පුද්ගල භාවයට සිහි වෙන අරමුණු මෙනෙහි කරනවා කියලා කියන්නේ කිසි වෙලාවක සත්‍ය පුද්ගලය බැහැර ඉන්නවා කියලා කියන්නේ නැහැ. බැහැර තියෙන්නේ පෙර කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත කන බොන ආහාරයෙන් පවතින පඨවි ආපෝ තේජෝ වායෝ නැත්තම් කුණු කොටස 32කින් යුක්ත කය. හරියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කෝටු කණු හිතවල කෝටු බැඳලා වැල්වලින් කෝටු තියලා වැල්වලින් බැඳලා නැටි කුඩි ඔක්කොලා හදපු ගේ දික්තිය යන ගණයට යනවා. අවකාශ ධාතු අවරාගන රාශි වෙච්ච මේ රූපමිති ගේ යන ගණයට යනවා. ඒ වගේ ඇට පූර්ව හිතවල නහර වැල් නැමැති වැලෙන් බැඳලා මස් පිළි උපදාලා හමසිතිය මස් පිළි උපල හමසිතිය උපදාපු මේ රූපේ කයයි යන ගණයට යනවා. කාය කියලා කියන්නේ කොට්ටාස කියන්නේ. කාය කියලා කියන්නේ කොට්ටාස කියන එක. එතකොට එහෙන් පිටින්ම හැදිච්ච තැනක් නෑ, හැදිච්ච කෙනෙක් නෑ. කොට්ටාස 32ක් එකට එකතු වෙලා අවකාශ ධාතුව අහුරාගෙන රාශි වෙච්ච රූප මිටියේ ඒ රූප මිටිය හැදෙන්න නොයෙක් හේතු නොයෙක් ප්‍රත්‍ය තියෙනවා. කර්ම ප්‍රත්‍ය වෙලා තියෙනවා, යොත්ව ප්‍රත්‍ය වෙලා තියෙනවා, චිත්තේ ප්‍රත්‍ය වෙලා තියෙනවා, ආහාරය ප්‍රත්‍ය වෙලා තියෙනවා. මේ වගේ හේතු රාශියක් නිසා අවකාශ ධාතු අවරාග රාශි වෙච්ච කයනේ. ඒ කයි ඇත්ත දන්නේ නැතුව ඒ කය මේ මගේ දරුවන්, මේ මගේ දරුවන්, මේ මගේ මොනුපුරාණ කියලා අපි බලනවා. දැන් ඒ රූපේ දිහා මම මොනුපුරා කියලා බැලුවාම ඒ රූපේට මම මොනුපුරා කියලා හිතුවාම මට තේරෙන්නේ, මට දැනෙන්නේ ඒ රූපය මොනුපුරා කියලා. මට පේන්නේ ඒ රූපය මොනුපුරා කියලා. මට දැනෙන්නේ ඒ රූපය මොනුපුරා කියලා. මගේ පැත්තෙන් ඒ රූපයක මම ගනුදෙනු කරලා තියෙන පුද්ගල සංඥාව. එතකොට ඒක මගේ පැත්තේ ඇති වෙච්ච සංඥාව. ඔකට කියනවා ප්‍රපංච සංඥා කියලා. හැබැයි මම එහෙම ප්‍රපංච සංඥාවකින් කටයුතු කළාට එතන තියෙන රූපය ඇත්ත මොකක්ද? සත්පුද්ගල නොවන සතර මහා ධාතු. පොඩි ළමයි වැලිය වලට බත් කියන සංඥාවෙන් සෙල්ලම් කරනවා. පොඩි ළමයා මේ බත් කියලා සෙල්ලම් කළාට තින්නේ බැරි නේ. ඒ වගේ අපි බාලකමට පොඩි කමට සතර මහා ධාතු එක්ක ක්‍රීඩා කරනවා. එක සතර මහා ධාතු රූපයක් වෙනවා මේ මගේ දරුවා. එක සතර මහා ධාතු රූපයක් එක්ක සෙල්ලම් කරන අපි මෙයාට මොන පුරා කියනවා. මෙයාට මේ දෙවි කියනවා. මෙයාට දුව කියනවා. මෙයාට අම්මා කියනවා. මෙයාට තාත්තා කියනවා කියලා ඔන්න රූප ටිකක් එක්ක අපි සෙල්ලම් කරගෙන ඉන්නවා. ඒ සතර මහා ධාතු රූපය වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට අර සෙල්ලම්ගේ කැඩෙනකොට කොම්පියුටර් කඩවල පුඩිය කෑ ගන්නවා වගේ. අනේ මොන පුරාමලා මොනි දෙවිමලා දරුවමලා කියලා හිතනවා. ඉතින් මේ දීර්ඝ සංසාරේ කෙලවරක් නැහැ. අඬමින් ගැලපෙමින් අපි ආපු මේ අඬට ගැලපෙන දීර්ඝ සංසාරේ අපිට නිමන කරන්න පුළුවන් අපි බුද්ධිමත් වෙනවා. එකම එක දෙයක් ගැන විතරයි ඔබ වග බලා ගන්න ඕනේ. ඔබට සත්‍යය ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා කියලා සිහි කරන්න පුළුවන් හැම තැනකම මම එහෙම සිහි කළාට මට එහෙම සිහි කරන්න පුළුවන් වුණාට ඒ සිහි කරන රූපේ ඇත්ත මෙන්න මේක නේද කියලා හැම වෙලාවෙම අනාත්ම සංඥාව පුරු කරනලා පෙන්වන්න. දැන් මේ බණ ගොඩක් ගැඹුරින් කිව්වොත්
මම භාවනා කරන්න ගියත් කරන්න ඕකම. හොඳට ආනාපාන සතිය වඩනවා. සිහි වෙන හැම අරමුණක් ගානෙම ඒ සතර මහා ධාතුන් කියලා දෙනවා. මුලදී එකින් එක පෙන්නන්න ඕන සත ඒ රූපේ සතර මහා ධාතුන් කියවල හිත පිළිගන්න කෙනෙක්මයි කියලා හිතන්න. එතකොට දත් ටිකද කෙනා, හමද කෙනා, මස් ටිකද කෙනා, ලේ ටිකද කෙනා, නහරද කෙනා මේවා ආහාරයෙන් හැදෙන කියලා ඔහොම පෙන්න පුද්ගල සංඥාව හකුලවා ගන්නවා තියෙන අනාත්ම සංඥාව පෙන්නනවා. ටික කාලයක් යනකොට දැන් එහෙම ඔක්කොම විස්තර පෙන්නන්න ඕනේ නැහැ. යම් කෙනෙක් හෝ දෙයක් හෝ ඉන්නවා කියලා හෝ කලකීරියක් හෝ දෙකලොත් ඒක රූපේ සතර මහා ධාතුයි කියලා ඒකලම එපමණකින් හිත පිළිගන්නවා බාර ගන්න. එතකොට ලැබෙන දේ තමයි වටිනාකම තමයි ශුන්‍යතාවයෙන් ලැබෙනවා. ඒකට කියනවා ආර්ය ශුන්‍යතාවය කියලා. සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර ශුන්‍යත ලක්ෂණය මතුවලා මේ ලෝකේ කිසිම තැනක ආධ්‍යාත්මික බාහිර සත්ව පුද්ගල භාවයෙන් යුක්ත යමක් හම්බ වෙන්නේ නැහැ. මොකද සත්වයේ පුද්ගලයෝ ඉන්නවා කියන හැඟීම නිසායි ඉන්න සත්‍යයක් කෙරෙහි කැමැත්ත, ඉන්න සත්‍යයක් කෙරෙහි අකමැත්ත කියලා සත්‍යයේ ඉන්නවා කියන මොහයයි ලෝභ දේශ මොහය ඇති වෙන්නේ. සත්පුද්ගල ආත්ම භාවයට අයිති දෙයක් අයිති තැනක් නැහැ කියලා ශුන්‍යත ස්වභාවය පෙන්න ඉන්නකොට නිවර්ණ ධර්මාද වෙනවා. මොකද ඒ රූපය ඇත්ත වෙලා හිතින් කියින් කරන්නේ. එතකොට නිවර්ණ ධර්ම අනුවෙන් හිත සමාධි වෙනවා. හිත සමාධි වෙච්ච දවසට අපි මෙහෙම දැකපු කෙනා කියලා හිතනකොට දැකපු දේ නිරුද්ධ වෙලා දැන් මේ හිතනවා කියන එක මනස පිළිබඳ වර්තමාන සිතුවිලි මාත්‍රයක් නේද කියන එක දකින්නට යනවා. එතකොට එදාට වෙනවා හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙලා කියන එක. අද වගේ දැකපු හැම දෙයක්ම අහපු හැම දෙයක්ම කියනවා කියලා නිමිති හිතින්නේ. අනිමිත්ත ස්වභාවය කියන තැනටම තමයි මම කෙනෙක් කියන සිහි කරනකොට දැකපු දේ නිරුද්ධයි ඇත්ත. නමුත් මේ මට්ටමට අපිට පේන්නේ. අපිට අද දවසේදී දැකපු අහපු දේ වල නැති වෙලා කියලා පේන්නේ. දැකපු අහපු දේ වල කියනවා කියන තැනකින් පේන්නේ. එතකොට දැන් අපි කරන්න ඕනේ තියෙනවා කියලා පේන එක නෑ නැති වෙලා කියලා බලෙන් උපවන්න යන එක නෙමෙයි. අපි කරන්න ඕනේ මොකක්ද? තියෙනවා කියලා පෙනෙන දේ තුල තියෙන දේ තුල ඇත්ත වෙනවා. දැන් දුක පිළිසිතක් තමයි අපි කියමු. අපි දැක්කා අපේ විතර අම්මා ඉන්නවා නංගිල මල්ලා ඉන්නවා කියලා අදහසක් තියෙනවා. දැන් මම අම්මා නංගි මල්ලි කියලා සිහි කරනකොට දැකපු දේ නිරුද්ධයි කියලා බැලුවට හිත උරුදු දෙන්නේ නැහැ. හැබැයි එහෙමයි ඉන්නවා කියලා කියන්නේ දැන් ඉන්නවා කියලා තියෙන අරමුණේ ඇත්ත වෙනවා. එහෙම කෙනෙක් ඉන්නවා කියලා මම හිතාගෙන ඉන්නේ මෙන්න මෙබඳු රූපයේ පිළිසිඳ නොදන්න නිසා. හොඳට රූපේ අනාත්ම ස්වභාවය පෙන්නනවා. අනාත්ම ස්වභාවය කියන තැනක මම කෙනෙක් කියලා ඒ රූපය අසුකල්ලා තියෙනවා. එතකොට කරුණු දෙකක් තියෙනවා. මේ පෙනෙන රූපයේ පුද්ගලය කියලා ගන්න එකයි මේ පෙනෙන රූපයේ පුද්ගලය කියලා මට පෙනෙන එකයි කියලා ධර්මතාව දෙකක් තියෙනවා. අපි කියමු මම මේ විද්‍ය නිල් පාටයි සුදු පාටයි මම නිල් පාට කන්නායි අපි දෙන්නේ ඉන්නවා දෙන්නම නිල් පාට කන්නායි දාගෙන විද්‍ය දිහා බලනකොට දැන් දෙන්නටම පෙනෙන්නේ විද්‍ය මොන විදිහටද? නිල් පාටට. එක්කෙනෙක් කියනවා විද්‍ය නිල් පාටට පෙනෙන්නේ විද්‍ය නිල් පාට නිසායි කියලා.
එතකොට ඒ අදහස තුල ඒ වචනේ තුල ඉදීම තියෙනවා මේ විත්‍ය නිර්පාත කරලා පෙන්නපු කන්නාඩියකින් දන්නේ නැහැ කියන එක නේ. දැන් සුදු පාට විත්‍ය නිර්පාත කන්නාඩියක් පදඳගෙන බලන්න. කන්නාඩියකින් කෙරෙන කෘත්‍යය තියෙනවා. වර්ණ කන්නාඩියක් ඇහැට දාගත්තාම ඇහැ වර්ණ විදිහට පේනවා නෙමෙයි. පෙනෙන රූපයයි වර්ණවත් කරලා පෙන්නන්නේ. එතකොට නිර්පාත කන්නාඩිය දාගත්ත දෙන්නගේ එක්කෙනෙක් කියනවා හොඳට බලන්න මේක. දැන් දෙන්නටම කන්නාඩියේ කෘත්‍යය මොකක්ද? පෙනෙන වස්තුව නිර්පාත කරලා පෙන්නන එක. එක්කෙනෙක් කියනවා මට විත්‍ය නිර්පාතට පෙනෙනවා. නිර්පාතට පෙනෙන්නේ නිර්පාත විත්‍යක් කියන හින්දායි කියලා කෙනෙක් කියනවා. අනිත් කෙනා හිතනවා විත්‍ය නිර්පාතට පෙනෙන්නේ විත්‍ය නිර්පාතට පෙනෙන මේ කන්නාඩිය කරදගත්ත නිසායි කියලා. දෙන්නටම නිර්පාතට පේනවා. එක්කෙනෙක් ගන්නවා මට විත්‍ය නිර්පාතට පෙනෙන්නේ මේ කන්නාඩිය වර්ණ නිසායි කියලා ගන්නවා. අනිත් කෙනා කියනවා විත්‍ය නිර්පාතට පෙනෙන්නේ විත්‍ය නිර්පාත නිසායි කියලා. මේකේ හරි කොහොමද? නමුත් ඕකේ තියෙන වෙනස බලන්න. නිර්පාත විත්‍යක් තියෙන හින්දායි නිර්පාත පෙන්නේ කියනකොට එයාට කන්නාඩිය පැත්ත අතහැරලා කෙලින්ම එයාගේ මනස පතිත වෙලා තියෙන කොහෙද කෙලින්ම විත්‍යට. ඒ නිසා නිර්පාත විත්‍ය ගැන හිතින් කියින් එයාට කරන්න පුළුවන්. අනිත් කෙනා දිහා බලන්න. නිර්පාතට විත්‍ය දෙන්නේ ඇහි බලඳගත්ත කන්නාඩිය නිසා නේද කියලා දකිනකොට නිර්පාත විත්‍යක් ගැන හිතින් කියින් කරන්න ඉඩ නැහැ. නිර්පාත විත්‍යක් නේ කන්නාඩිය නිසා විත්‍ය නිර්පාතයි. ඒ වගේ මේ ඉන්නේ සත්‍ය පුද්ගලයෝ කියලා අපි දෙන්නෙකුට පේනවා. එක්කෙනෙක් දැක්කොත් සත්‍ය පුද්ගලයෝ හැදෙන්නේ මට සත්‍ය පුද්ගලයෝ ඉන්න නිසායි කියලා එයාට ඉන්න සත්‍ය පුද්ගලයා නෙවෙයි හොඳට හිතින් කරන්න පුළුවන්. අනිත් කෙනා දැක්කොත් මේ සත්‍ය පුද්ගලයෝ කියලා මට පේන්නේ සත්‍ය පුද්ගල භාවයට හිතින් කරපු ගනුදෙනුව නිසායි කියලා. මේ රූපය අරබය සත්‍ය පුද්ගල භාවයට පෙන්වන කිලෙසි නිසායි කියලා. ඒකද තමම නිර්මාණය කරගත්ත එක. ඒ කියන්නේ කනපොත ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපය පුද්ගලයේ කියලා හිතුවාම මට නම් පුද්ගලයෙක් වගේ පේනවා. මට පුද්ගලයෙක් කියලා මේ රූපය පෙනෙන්නේ පුද්ගලයෙක් හැටියට මේ රූපයක මම හිතින් ගනුදෙනු කරන නිසා කියලා පේනකොට එයා දන්නවා මේ රූපය පුද්ගලයෙක් කියලා මට පෙනෙන්නේ මම හිතින් මේ රූපයක ගනුදෙනු කරන නිසායි කියලා දකිනකොට රූපය පුද්ගලයෙක් කියලා දැන හිතනවද? නැහැ. නමුත් එයා දන්නේ නැත්තම් මේ රූපය අනබය මම පුද්ගලයෙක් සත්‍යයක් හැටියට හිතින් කළ ගනුදෙනුව නිසායි මට පුද්ගල භාවයට දෙන්නේ කියන එක දන්නේ නැති කෙනා හිතන්නේ පුද්ගලයෙක් ඉන්න හින්දා පුද්ගලයෙක් වෙන්නේ. මේ දෙකේ වෙනස තමයි පුද්ගලයෙක් ඉන්න හින්දා පුද්ගලයෙක් වෙන්නේ කියන තැනක කර්ම රැස් වෙනවා. ඉන්න පුද්ගලයා ගැන කෙලෙස් ඇති වෙනකම්ම පුද්ගලයා ගැන හිතන්න පුළුවන්. තරහ ඇති වෙනකම්ම ඉන්න පුද්ගලයා ගැන හිතන්න පුළුවන්. දෘෂ්ටි ඇති වෙනකම්ම ඉන්න පුද්ගලයා ගැන හිතන්න පුළුවන්. නමුත් කනබුන ආහාරයෙන් හැදුණු කුණප කොටස් 32ක සතර මහා ධාතු රූපമിതിය දිහා පුද්ගලයේ කියලා බලලා දැම්මට ඒ සතර මහා ධාතු රූපമിതിය පුද්ගලයෙක් වගේ මට පේනවා කියලා දැක්කේ. එයා මේ රූපේ දිහා බලලා පුද්ගල සංඥාවෙන් හිතින් කරන එක ටික ටික අඩු වෙනවා. ඇයි? රූපේ සතර මහා ධාතු රූපമിതിය. ඒක දිහා මම පුද්ගල භාවයට බලලා කරපු ගනුදෙනුවක් නිසා මේ කියන නෝන අන්න ඒ විදිහට හැම වෙලාවෙම රූපේ ඇත්ත පෙන්වන්නද ඒ රූපය අනුදය තමන් මනසින් මේ විදිහට ගනුදෙනු කළ බවත් පෙන්වනවා. මේ රූපයේ සතර මහා ධාතුයි ඒ රූපය දිහා මම මල්ලි කියලා හිතලා මම මල්ලි කියලා බලනවා. මට පේනවා මල්ලි කියලා නමුත් රූපය ඇත්ත මේක. ওই දෙපැත්තම පෙන්වන්න වෙනවා.
එතකොට මෙහෙම බලන්න ඒ රූපය ආරම්භය තමන් බලපු පුද්ගල සංඥා ටිකෙන් ටික දිවෙනවා. ටිකෙන් ටික අඩු වෙනවා. අනාත්ම සංඥාව ටික ටික උපවත් වෙලා මතුවෙලා එනවා. එහෙම වෙනවා කියලා කියන්නේ ටික ටික සිටී නීවරණ ධර්ම දුරු වෙනවා. නීවරණ ධර්ම දුරු වෙන රූපයක තියෙන බැඳීම අඩු වෙන්න හිත මේ කයෙන් මිදෙනවා. හිත මේ කයෙන් මිදෙනවා. මේ කය මමයි කියන හැඟීමම ගැටෙලා යන දවසක් එනවා. ඒ සමාධිමත් මනසට දැකපු දේ දැකීමෙන් ඉවරයි, අහපු දේ ඇහිීමෙන් ඉවරයි කියන එක පේනවා හොඳට. කිසිම විලාක කර්ම රැස් වෙන්නේ නැහැ කියලා කියන්නේ පෙනුණු දේ ඇති බවට එකතු වෙන්නේ නැහැ මනසට. අහපු දේ ඇති බවට එකතු වෙන්නේ නැහැ මනසට. හැබැයි ඒ දැනට මනස ගන්න නම් අපේ හිත සමාධිය වෙනවා. ඒ සමාධිය ඇති වෙන්න නම් ආවර්ණීය ධර්ම දුරු වෙන්න ඕනේ. ආවර්ණීය ධර්ම දුරු වෙන්න නම් අපිට හම්බ වෙන මට්ටමේ ඇත්ත පෙන්වන්න ඕනේ. හැම වෙලාවෙම තමන්ගේ පැත්තෙන් ලෝකේ නිර්මාණය වෙලා තියෙනවා කියලා දකින්න. සත්ත්ව පුද්ගල නොවන ලෝකයක් පනවන්න බැරි ස්කන්ධ ධාතු ආයතන කියන ධර්මතා ටිකක තමන්ට ලෝකෙ නැහැ. මේකේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ මාත්‍රයක්, ධාතු මාත්‍රයක්, ආයතන මාත්‍රයක්. ඒ ස්කන්ධ ටිකේ, ඒ ධාතු ටිකේ, ඒ ආයතන ටික එක්ක මම ගනුදෙනු කළා tie ලෝකයක් නිර්මාණය වෙන විදිහට. තමන්ගේ පැත්තෙන් ලෝකයක්. ඒ කියන්නේ මට කණ්ණාඩි දාගෙන බලන හැමතැනම නිල් පාටයි වගේ. මට නිල් පාට ලෝකයක් තියෙනවා. හැබැයි මට නිල් පාට ලෝකය හම්බුනේ නිල් පාට නොවන ද්‍රව්‍යතා රාශියක් මත. ඒ වගේ අනාත්ම ස්කන්ධ ටිකට ආත්ම සංඥාවෙන් බලලා මේ ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා කියන ටික පෙන්වන්නේ. කෙටියෙන් කිව්වොත් තව සත්‍ය පුද්ගලයෝ මිනිස්සුયો ඉන්නවා කියලා භවය ඉතුරු කරන්න එපා. එහෙම ඉන්නවා වුණොත් තියෙන දෝෂේ දැන් ඕගොල්ලන්ට ඉන්න අය ඉන්න පුද්ගලයෝ සිහි කළා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එතෙන්ට යන්න පුළුවන් යම්තේද ඒ වගේ මරණාසන්න මොහොතේ තව සත්‍ය පුද්ගලයෝ ඉන්න නිසා දැන් උඩ ප්‍රතිසන්දෝෂයෙන් යනවා. ඉතින් දිට්ඨ ධම්මෝ ඔබට යන්න එහෙම රූප මව කුසක් ඉතුරු නොකළොත් ඔබට යන්න මව කුසක් ඉතුරු නොකළොත් තිබ්බොත් සත්ත්ව පුද්ගල සංඥාවෙන් ඔබ දිට්ඨ ධම්මෝම නිදහස් වෙලා තිබුණොත් අනාත්මය අවබෝධ කරගෙන තිබුණොත් ප්‍රතිසන්දි වශයෙන් විඥාණයට බැස ගන්න ආහාර නැහැ. ඒක නෙමෙයි. එතකොට ආධ්‍යාත්මික මේ කය මම කියලා පෙනෙන සිද්ධිය හොඳට පෙන්වනවා. මෙනෙහි නොකර ඉන්න තාක් ඕගලන්ට මේ කය මම වගේ මේ සත්‍ය පුද්ගලයා වගේ පෙනෙනවා. මේ කය මම වගේ මේ සත්‍ය පුද්ගලයා වගේ පෙනෙන දෙයින් නිදහස් වෙන්න මිදෙන්න බේරලා යන්න තියෙන එකම එක තැනයි ඒ තමයි ආධ්‍යාත්මික බාහිර දෙපැත්තේම තියෙන මේ රූපවල ස්වභාවය පෙන්වන එක. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි කුම්භූපමං කායනම විදිත්වා කියලා මේ කය බෙදෙන කලයකට බඳු උපමා තබා ගන්න. අපි කියමු විඥානය නිරුද්ධ වුණාම මැරිලා ඉතිමිලා පොළොවට පස් වෙන රූපයක් අපි දරුවා කියලා ගත්තොත් ඒ රූපයට යම් දෙන්න බෑ, කතා කරන්න බෑ, දකින්න අහන්න බෑ. විඥානය නිරුද්ධ වුණාම ඉතිමිලා නිරුලා පුපුර පූජා කරන රූපය. ඒ කය අසු කරගෙන පවතින සිත නිසා නේද රූප වෙන්නේ. ඒ කය අසු කරගෙන උපදින චක්කු විඥාන සිත නේද රූප වෙන්නේ.
ඒ කය අසුරු කරගෙන උපදින සෝත විඥාන පිටත් නේද සද්ද ඇහෙන්නේ කියලා හොඳට පෙන්නන්න. එතකොට ඒ ළමයි රූප දකින්නේ ඒ ළමයි හොඳට මේ හඬ අහන්න ඇති කියලා මේ සිද්ධිය දකින අහන සිද්ධියක පුද්ගල භාවයේ පටලන් ඉඳ තියන්න එපා. මෙතෙන්ට මම දැක්කා මට පේනවා මට ඇහෙන දැනකට දෙතියන්න එපා. කුම්භුකුම කායනෝ මේ කය විදින නැති කලයක් බඳු විදිලා යන දෙයක් කය. ඒකෙන් කියනවා අචේතනික මලමිණියකට උපමා දබා ගන්න කියන එක කියනවා මේ කය. අචේතනික මලමිණියකට බඳු උපමා දබා ගන්න මේ කය. මේ කය අසුරු කරගෙන පවතින උපදින චක්කු විඤ්ඤාණ සිතට නේද මේ රූපේ පේන්නේ. එතකොට මේ රූපේ පේන එක කය දන්නේ චක්කු විඤ්ඤාණ සිතට නම් මේ රූප ආරම්භණය හම්බ වෙන්නේ. සත්‍යයක් ඇහෙනකොටම කය දන්නේ සත්‍යය. කාය අසුරු කරන උපදින සෝත විඤ්ඤාණ සිතට නේද. එතකොට රූපේ දැකපු රූපය නිරුද්ධ වුණා කියන මොකද? රූපේ දැක්කේ හිතත් නැහැ, කයත් නැත්නම් නාම කයන් රූප කයන් දෙකෙන් එකකින්වත් දකින්න නැහැ. ඉතින් ඕගොල්ලෝ මේ රූපේ සතර මහා ධාතුසිත බල බල ඉන්නකොට තියෙන වටිනාකම රූපය අචේතනික මලමිණියක් වගේ සංඥාවකට එනවා. ඉතින් ඊගාවට ඕගොල්ලන්ව ප්‍රකට වෙනවා මේ කය ඇසුරු කරගෙන පවතින සිටී ඇති චේතනාව නිසා නේද මේ රූපී ඉදිරියම අපුවේම වෙන්නේ. මේ කය අසුර කරගෙන පවතින සිත නිසා නේද මේ වචී සංඛාර වචී විඤ්ඤාත රූපේ ඇති වෙන්නේ. කය අසුර කරගෙන පවතින සිත නිසා නේද මේ කාය විඤ්ඤාත රූපේ ඇති වෙන්නේ. කියන්නේ හිතේ ඇති චේතනාව නිසාම සතර මහා ධාතු රූපේ එහෙම දෙලෙන්නේ නැහැටි කියන හැටි තේරෙනවා. මේ විදිහට හැම ආකාරයකින්ම අනාත්ම සංඥාව ආත්පස වටලාගෙන දෙන්නඳ හිත හුරු කරන්න. හිතනඳ හිත හුරු කරන්න. මහණෙනි ඉර පායන්ත පූර්ව නිමිත්ත අරුණ කියන එකෙන් කියන තව ටිකකින් ඉර පායනවා කියන පණවිඩය කියනවා. ඒ වගේ නොමෝකල අරිහත් ඵල චිත්තේ මොහොතින් පිණිස අරිහත්ත්වයට පූර්ව නිමිත්ත යෝනිසෝ මනසිකාරය යම් කිසි කෙනෙක් හොඳට මෙනෙහි කරනකොට මෙයා සතරෙන් මිදෙන කෙනෙක් මෙයා රහත් වෙන්න යන කෙනෙක් කියන එක පූර්ව නිමිත්ත කියන බුදුදහම. ඒ වගේ ආත්ම සංඥාවට පෙනෙන හැම තැනක්ම රූපයේ නැතිකලයක් බිඳෙන නැතිකලයකට මලමිණියකට අචේතනික වස්තුවකට උපමා තබලා කය අසුරු කරගෙන පවතින සිත නිසා දැකීම, ඇහෙන්, දැනීම වෙන හැටි පෙන්වන්නද? කය අසුරු කරගෙන පවතින සිත නිසා යෑමෙන් වෙන හැටි, වචන පිට වෙන හැටි පෙන්වන්නද? ඒව ටික ඔක්කොම කය අසුරු කරගෙන පවතින සිතේ කෘත්‍යය. කය කියන එක ඒ බඳු සිතකට පිහිට හිටින්න ආධාරකයක් වෙලා විතරයි කියන එක පෙන්වන්නේ. ඊගාවට ඒ බඳු කය ආහාරයෙන් හැදුණු කුණප කොටස් ටික ධාතු මාත්‍රයක් බව පෙන්වන්නේ. මේ කය නිසා සිතින් කියින් කරන්න පුළුවන් සිත දැකලා සිතින් කියින් කරනවා. සිතින් කියින් කරන සිත නිසා මේ කය මොන්නේ නරක වෙන්නේ නැතුව පවතිනවා. කය සිත කයට ඕමොන්ට උපකාර වෙලා තියෙන තැනක අප පුද්ගල සංඥාවෙන් පුද්ගල භාවයෙන් තණ්හා කරනවා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අච්චේජිතං නම් විදනාම රූප මේ නාම රූප දෙකේ තණ්හාව හිතින්නේ. ඔබට රූපය හොඳට පෙන්වන්න. ඊට පස්සේ පහසුයි කය අසුරු කරගෙන පවතින සිතෙන් කරන වැඩ ටික පෙන්වන්න. සිත දෙන්නේ අප්‍රකටයි. නමුත් කය බලමිනියකට බඳු උපමාවෙන් තබා ගත්තා කුම්භෝපම කායමම විදිත කය විදෙන නැති කලයකට බඳු උපමා තබා ගන්න කියන්නේ කය බලමිනියකට බඳු උපමා තබා ගන්න. උපමා කරලා තබා ගන්න. එතකොට ඉබේම ප්‍රකටයි එහෙනම් පෙනෙනවා ඇහෙනවා කියන මේ හැම ටිකක්ම කය ඇතුළු කරගෙන පවතින සිත නිසා වෙන්නේ කියලා. එහෙම පෙන්නලා මලමිණිය බඳු කයකට දරුවා කියන්නේ නැත්තම් කය අතුරු කරගෙන උපදින කෙනෙක් බුද්ධ කරලා නිරුද්ධ චක්කු විඥානය.
ඇසින් කෘත්‍ය කළ නිරුද්ධ වෙන සෝත විඥානයද? ආග්‍රහණ කෘත්‍ය කළ නිරුද්ධ චක්කු ගාන විඥානය. කොහොමද මම දරුවා කියන්නේ? දරුවමයි කියලා හිත කියනවා නම් බෙන්නයි. එහෙනම් ඒ නාම රූප දෙක අරඹ මට දරුවා කියලා හිතෙනවා නේද? එතන තියෙන මෙහෙම රූපයක්, මෙහෙම නාමයක්, මේ නාම රූප ධර්මයක් ඒක මම කෙනෙක් කියලා හිතලා මම කෙනෙක් කියලා සිහි කළා දැන් මට ඒක කෙනෙක් ඇටියට මට තේරෙනවා. මට කෙනෙක් කියලා දෙවුනට එතන තියෙන මෙහෙම දෙයක් කියලා දකින්න. ඒ නාම රූප දෙක කෙනෙක් කියලා ගන්න එපා. නාම ලෝකයේ හිතන මේ නාම රූප දෙකම කෙනෙක් කියලා. නාමයේ කෘත්‍ය වෙනම එකක්, රූපයේ කෘත්‍ය වෙනම එකක්, ඕනොන්ට මේ දෙන උපකාර කරපු නාම රූප ධර්මතා දෙකක්. ඒ නාම රූප දෙක පිළිසින නොදන්නා නිසා මේ ස්ත්‍රියක් මේ පුරුෂයෙක් මේ මන්දියා බලනවා මේ වටපිට දිහා බලනවා කියලා මට තේරෙනවා එහෙනම් කියලා මෙන්න මේ විදිහට හොඳට මේ ටික පෙන්වන්න ඒකාන්තයෙන්ම නොබෝධිනකින් අනාත්ම සංඥාව වෙනමුද අනාත්ම සංඥාව වෙනමුද මේ ජීවිතේම දුක නිදහස් වෙනවා කියලා බුදුජානක දේශනා කළේ ඉතින් සසර බොහෝ පින් කළ මේ මනුස්ස ජීවිතය ලබාගෙන මේ මනුස්ස ජීවිතයේදී ඔබ දෙහි කිරීමට තරම් පුණ්‍යවන්ත වුණා. ඉතින් මේ විශාල පුණ්‍ය සම්භාර ධර්මයක් ජීවිත සම්පූර්ණ කරගත්ත ඕගොල්ලන්ට නිවන් දකින්න හේතු සම්පත් තියෙනවමයි. ඉතින් ඉම කොනක් පරස්තරක් නැති අසදීර්ඝ සංසාරික ඉපදෙමින් නැරෙමින් ඉපදෙමින් අපි හැම කෙනෙක්ම ආවා. ඉතින් අද දවසේදී හරි මේ සංසාර දුකින් ඈතර වෙන්න ඕගොල්ලෝ වීර්ය කරන්න කියන එක මතක් කරනවා. ඉත ලැබෙන හැම වෙලාවකම මේ විදිහට නුවණින් මෙනෙහි කරන්නත් කියනවා. අපකේසු මනසේසු වේදනා පාරගාමිනෝ අතයන් විතර අපජාතීරේ වන්දවති. මනුෂ්‍යයන් අතර බොහෝම ටික දෙනයි සසර පරතරකට යන්නේ. අනිත් බොහෝම දෙනෙක් විතරම පදලා මෙතන නැරෙන අය. ඉතින් මේ දීර්ඝ කාලයක් දුක් විඳ දුක්ඛ සසර ඊතර වෙන්න තරම් වටිනා පින්කම කරන්ට තරම් භාග්‍ය සම්පන්න වෙච්ච ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයට උපස්ථානයක් කරන්න තරම් හේතු සම්පත් තිබුණ ඔබට නිවන් දකින්නවා කියන එකේ තරම් දුරක වෙන්න බෑ අපහසු වෙන්න බෑ. ඒ නිසා හැම දිනම මේ වගේ පින්කම් කරමින් එපමණකින් අතර නොවි තවදුරටත් මේ පින්කම් ආකාරයට හොඳට නුවණින් හිතලා අද දවසේදී මේ ජීවිතයේදී ඔබේ නිවීම ඔබට හදාගන්න මේ දේශනාව හේතුපොනිසිය වේවා කියලා ආශිර්වාද කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය දෙරගන්න මේ විලාවේදී කැපකිරීම කළ ඕගොල්ලන්ට පෞද්ගලිකව ශාසන වශයෙන් කෘත වේදී වෙනවා. ඒ වගේම යමක් මතක් කරන්නට ඕනේ. වර්තමාන යුගයේ වෙනකොට සසර ස්වභාවයේ ජීවිතයේ ස්වභාවය පුදා දෙනකොට අමතක වෙලා ගිහි අය ගැන කවර කතාවද පැවිදි ජීවිතයේ ස්වාමීන් වහන්සේලාට දවසක ඉර නැගලා ඉර බහිනවා කියලා කියන්නේ තවත් දවසක් ජීවිතය අවසන් වුණා. තවත් රාත්‍රියක් මරණයට ලං වුණා. තවත් දවසක මරණයට ලං වුණා. කියන යථාර්ථය අමතක වෙලා දවසින් දවස ජීවිතේ ජරා මරණ දුකට ගහගෙන යනවා කියන එක අමතක වෙලා ඒක ලෝකෙට මතක් කරලා දෙන්න ඉන්න ස්වාමීන් වහන්සේලාට වර්තමානයේ අමතක වෙලා ගොඩාක්. ඉතින් ජීවිතයේ ඉතර ජීවිතය යම් පමණක හෝ සරු කරගන්න පුළුවන්කම තියෙන මේ සත්‍යධර්මයේ අහිංසක ලෝකයවත් දෙරලා අපි නිදෙන්න ඕනේ කියන පණිවිඩය කියලා දෙන්න තියෙන මහසංඝරත්නය. අවාසනාවකට මුළු ලෝකෙටම බොහෝ සෙයින් මේක අමතක වෙච්ච විදිහක ඔබ සතුටු වෙන්න ශාසනයට කරන ඔබේ දරුවට ඒක අමතක වෙලා නැහැ. අද දවසේ බොහෝම සද්ධාවෙන් අනේ අපිත් මේ බුද්ධෝත්පාද කාලයෙන් වැඩ කරගෙන සතරෙන් මිදලා අපිට ඇස් දෙක පාදලා දුන්නු ඇගේ දෙටි ජීව කළ දුන්නු අම්මව මාව හරිනම්බ කළ පොසට මගේ අම්මව සතර දුකින් ඈතර කරවන්න ඕනේ කියන කල්ලන සිත්තු කටයුතු කරන්න අද දවසේ ඔයගොල්ලන්ගේ දුවට පුතල වාසනාවන්ත වෙලා තියෙනවා.
ඒ වගේම ශාසනයේ යමක් සඳහා ආවනම් ඒ සත්‍ය අදහස කොහොමද මුදුන්පත් කරගන්න ඕනේ කියන අදහසක අන්ධ වෙච්ච ලෝකෙට ඇස්සතුව ඉන්න කෙනෙක්ව දරුවෙක්ව හදන්න තරම් අපි වාසනාවන්ත වුණා කියලා ඉපත් කරගන්න. ඒකෙන් මම මතක් කළේ ජීවිතේ නිතරම බොහෝ මමතක වෙච්ච යුගයක සාසනයට හේතුසි උපකාරී වෙන විදිහට ධර්මයේ තුලම ප්‍රතිපත්ති වශයෙන් හැසිරෙන දරුවෙක්ව සාසනයට දීගන්න හම්බුණා කියලා ඔබට සතුටු වෙන්න. මොකද මරණාසන්න මොහොතේ සමහරට දරු සෙනෙහකට සිහිපත් උනත් ඔයගොල්ලන්ට සුගතිගාමී වෙන කලන අදහස් ටිකක් මේ ඉන්න හම්බුව අතර තියෙනවා කියන එක මතක් කරනවා. එහෙනම් හැම දිනකටම මේ සියලු කුසල ධර්මයන් ඔබට පාරමී වේවා. විවාහ පිළිතුරු හේතු පරිසම් වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ වන්දනා කරගන්න. විවාදන සීලස චම්මතා පචායන චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ චතු විපාක සම්පatti